පුතේ මේකට අපි කියන්නේ drawing pad කියලා. මොකද්ද? drawing pad. ඒ කියන්නේ මෙහෙම මේකට මෙහෙම පෑනක් හම්බ වෙනවා මේ. මේකට පෑනක් හම්බ වෙනවා. මේ පෑනෙන් මෙහෙම අඳිද්දි මේකේ කම්පියුටර් එකේ ඇඳෙනවා. screen එක ඇඳෙනවා. එතකොට මේක ඇවිල්ලා අලුත් input device එකක්. මොන device එකක්ද මේක? input device එකක්. ඔන්න උදාහරණයකට මම කරලා පෙන්නන්නම් මේ බලන්න. මේක මම ලියනවා මේ. දැක්කද? ලියදී? ලිය. හොඳයිනේ? ඔව් සර්. අද ඔයාලට මේක ක්ලාස් එක ගන්න ඔන්න මම ලියනවා ගෙම්බා. සර් වචන අනිත් පැත්තට ලියමු. ඒකනේ අර කෙලින් තියාගන්න අමාරුයි. අයින්න මම මෙහෙම තියන්නම්. මේ බලන්න. අන්න මේ drawing pad එකේ මම මෙහෙම තියාගෙන ලියනවා. චුට්ටයින. ඔන්න මම ලියනවා ගෙම්බා හරිම ලස්සනයි. ඒක තමයි අපේ දෙමළස මේ ස්ක්‍රීන් එකේ අකුරු ලියනවා. ඒක හොයාගන්න බැරුව හිටියේ. ඒ තෝගක් අරගෙන ලියනවා ඇති සර්. මම හිතුවේ දෙමළස ගිම්බුත් එක්ක මොන හරි කියලා පුතේ මං හිතුවේ. දැක්කනේ මොකක්ද ඒකේ නම? මේකේ නම පුතා drawing pad. හරි. drawing pad. මෙහෙම පුතේ drawing pad නෙමෙයි පුතේ ලංකාවේ මේ ලෝකේ තියෙන පුතේ මොකක් අරන් ආවත් පුතේ කවදාවත් මගේ අකුරු නම් ලස්සන වෙනවද පුතේ? නෑ ඒක වෙන්නේ නෑ ඒ ෆොන්ට් එක මාරු කරන අත්තකුරු පන්තියකට යන්න වෙයි. උපන් ෆොන්ට් එක පුතේ දැන් මම මේ දවස් අත්තකුරු පන්තිය යනවා ඩබල් රූල් පොත් 10ක් විතර ගෙදර තියෙනවා. හරි. බොරු කිව්වේ. මේ එතකොට මේකේ අකුරු කැත වෙන්නේ පුතේ drawing pad එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කාගේ ප්‍රශ්නයක්ද? It's my problem. Okay? right. මේ හරි. දැන් අද රිවිෂන් එකනේ. රිවිෂන් එකනේ. හරි. රිවිෂන් එකේ ඉස්සෙල්ලාම දාන්න තරුවක්. අංක 1 දාලා නැත්නම් තරුවක් දාලා දැන් අහගන්න හොඳට මේ කරන්න යන්නේ අපි ඉගෙන ගත්තුවා නැවත මතක් කරගන්න යන්නේ. එතකොට මුල පන්ති ආපු නැති දරුවෝ ඉන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. සමහර තැන්වල පුතේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා පන්තියේ ඉන්න බැරුව ගිහිල්ලා වෙන්න පුළුවන්. හරි. ෆෝන් එකේ data ඉවරලා වෙන්න පුළුවන්. නැත්නම් ක්ලාස් එක මැදදී ආච්චිලා කෝල් අරන් ඉන්න පුළුවන්. ගන්නනේ ආච්චිලා කෝල් එක. පුතේ අම්මා නැද්ද? එන්න එහෙම අහනවා. ඊට පස්සේ ක්ලාස් කරන්න වෙන්නේ නැහැ පුතේ. ආච්චිලා කෝල් කරාම මේ ඔයගේ ප්‍රශ්න නිසා මිස් වෙච්ච තැන් අපිට පුළුවන් නැවත කවර් කරගන්න සහ මතක නැත්තම් ඔන්න ඒවත් මතක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. මම සිලබස් එකේ තියෙන අත්‍යවශ්‍ය තැන් very important තැන් very important තැන් මම රිමයින්ඩ් කරනවා මේ වැඩසටහනේදී. හරිද? ලෑස්තිද? ඔන්න මේක තමයි හොඳම වැඩසටහන. මේ හොඳම කාලේ මේක තමයි අපි ඉගෙන ගන්න. හරි? රිවිෂන් කියන්නේ ගොඩක් වටිනවා. හරි? right. ඉක්මනට පොත ආරම් මාතෘකාවක් දාන්න පුතේ. ඉන්න මම ගන්නම්. මම පුතේ අලුත් white board එකකුත් අරන් ආවා චීනෙන්. ඒ white board එක නම මොකක්ද දන්නවද? සර් ඇත්තටම සත්තකින්ම චීනෙට ගියාද? චීනෙට ගියා පුතේ. ඊට පස්සේ කොහොම හරි මෙහි ලංකාවට දැන් ගිහින් නෑ වගේ සර් මම නම් හිතන්නේ සර් බස් එකේ වෙන්නේ නැති යන්නේ නැත්තේ. ඉතින් ගිහිල්ලා මෙහෙට එද්දිම පුතේ ෆ්ලයිට් එකෙන් බහිද්දිම පුතේ ඇඳෙන් ගටුණා පුතේ. ඒකයි උනේ. හරි. මේ බලන්න. දාන්න මාත්. අපි කොරු පොතක නිමින් ලියන්නේ. රිවිෂන්. හරි. ඒක යටතේ සබ් ටොපික් එකක් දාන්න පුතා. ඒක යටතේ සබ් ටොපික් එකක් දාන්න. මෙන්න මෙහෙම. සබ් ටොපික් එකක් දාන්න. function of a computer. සැරින්සරේ බෝඩ් එක කට් වෙනවනේ. අයින් ඉන්න. හරිනේ. සබ් ටොපික් එකක් දාන්න. function of a computer. හරි. පුතා හොඳට අහගන්න ඕන පුතේ. හරි?
ඔන්න නිදිමතාවත් පුතේ ඔයාලා ගෙම්බෙක් ඈ. නිදාගන්න ගෙම්බෝ. හරි. ගෙම්බෙක් වෙන්න එපා. හරි. පුතේ දැන් කම්පියුටර් එකක් ගත්තහම ඔන්න දැන් මේ හොඳට අහගන්න මම මේ කියන කතාව. හරි. ඔන්න රිවිෂන් එකේ කරන පළවෙනි කොටස මම කිව්ව පුතේ ඩ්‍රෝයින් පෑඩ් නෙමෙයි පුතේ වෙන මොන පෑඩ් එකක් කරනවද මට ලස්සනට අහන් ඉන්න බෑ. ඔන්න දැන් හරි. ඔන්න කම්පියුටර් එකක් තියෙනවා. මේ කම්පියුටර් එක හිතන්න මොකක් හරි වැඩක් කරනවා. අපි කම්පියුටර් එකෙන් සින්දුවක් අහනවා. හරි. We are going to play a song with this computer. So, how can I play a song using this computer? At first, I tell the computer, please give me a song. මම කම්පියුටර් එකට කියනවා මට සින්දුවක් දෙන්න කියලා. නැත්නම් මම කම්පියුටර් එකට කියනවා YouTube එකට යන්න. මම කම්පියුටර් එකට කියනවා YouTube එකට පොඩ්ඩක් යන්න. මේ මම මල්ලි මට YouTube එකට පොඩ්ඩක් ගිහලා සින්දුවක් දාලා දෙන්නකෝ කියලා කියනවා. ඊට පස්සේ කම්පියුටර් එක මේ අපි කියපු උපදෙස් දැන් මෙහෙමයි මම කටින් කියනවා නොවෙන්නත් පුළුවන්. කටින් කියනවා වෙන්නත් පුළුවන් නැත්නම් mouse එකකින් හරි keyboard එකකින් හරි command එකක් දෙනවා වෙන්නත් පුළුවන්. keyboard එක මේ අපි ඉල්ලපු දේ දෙනවා. keyboard එක it gives me a song. මෙයා අපිට සින්දුව දෙනවා. මේ බලන්න උන වැඩේ මම පරිගණකයට දෙයක් ඇතුල් කරා. I input something for this computer and computer think what am I input, so what am I asking. හරි කම්පියුටර් එක හිතනවා මෙයා හිතනවා මොනවාද මේ කොල්ලා ඉල්ලන්නේ මගෙන් සින්දුවක් ඉල්ලනවා අනේ පව් පොඩි එකක් එහෙනම් මම සින්දුව දෙන්න ඕන කියලා සින්දුව දෙනවා මම ඇතුල් කරනවා සින්දුවක් ඕනා කියලා මම කියනවා මට සින්දුවක් දෙන්න කියලා කියනවා කම්පියුටර් එක හිතනවා මෙයා සින්දුවක් ඉල්ලනවානේ අනේ පව් පොඩි එකක් කියලා හිතලා එහෙම හිතන්නේ නැහැ එයා සින්දුවක් හොයාගෙන සින්දුව ප්‍රොසෙස් කරලා මට සින්දුව ස්පීකර්ස් වලින් අහෙන්න සලස්සනවා එතකොට පුතේ අපි කියනවා කම්පියුටර් එකක බේසික් ෆන්ක්ෂන් එක කම්පියුටර් එකක් වැඩ කරන්නේ අපි දේවල් ඉල්ලනවා අපි කම්පියුටර් එකෙන් දේවල් ඉල්ලනවා කියන්නේ කම්පියුටර් එකට ඒ දේවල් ඇතුල් වෙනවා නැත්නම් ඇතුල් කරනවා මම කම්පියුටර් එකට යම් දෙයක් ඇතුල් කරනවා කම්පියුටර් එක ඒක සකසනවා කම්පියුටර් එක මේක සකසනවා ඊගාට කම්පියුටර් එක මම ඇතුල් කරපු දේ මට ලබා දෙනවා මම ඇතුල් කරපු දේ මම ඉල්ලපු දේ මට ලබා දෙනවා සර් ඔව් පුතේ සර් process කියන එකට හිතනවා කියන එක ගන්න පුළුවන් නේද process කියන්නේ ඔව් සකසනවා හිතනවා ඒ කමන්නේ වාතම් චූටිනේ එතකොට අපි කියනවා කම්පියුටර් එකක් වැඩ කරන්නේ මෙහෙම කම්පියුටර් එකක් වැඩ කරන්නේ කවුරු හරි කමාන්ඩ්ස් ඇතුල් කරනවා කවුරු හරි මිනිස්සෙක් කමාන්ඩ් ඇතුල් කරනවා ඒ කියන්නේ කවුරු හරි මිනිස්සෙක් උපදේශක් මේ something like instructions someone can input instruction for computer then computer think about what he input for what he asking for what he want hari computer එක හිතනවා මොනවාද මෙයාට ඕන මොනවාද මෙයා ඉල්ලන්නේ මොනවාද මම මෙයාට දෙන්න ඕන කියලා හිතලා output එක ලබා දෙනවා එතකොට අපි කියනවා කම්පියුටර් එකක බේසික් ෆන්ක්ෂන් එක මොකක්ද අපි මාතෘකාව දැම්මේ
Function of a computer. function of a computer. කම්පියුටර් එකක මූලික කාර්ය බේසික් ෆන්ක්ෂන් එක මූලික කාර්ය මම එකත් ලියන්නම් සමහර පැටව සිංහල මීඩියම් නේ කම්පියුටර් එකක මූලික කාර්ය වෙන්නේ පුතා ඇතුළට ගන්නවා සකසනවා එළියට දෙනවා තේරුණාද ඇතුළට ගන්නවා සකසනවා Yes. හරි එතකොට මේකට අපි කියනවා කම්පියුටර් එකක මූලික කාර්ය හරි ඉක්මනට මෙන්න මේ බෝඩ් එකේ තියෙන ගඳ ගන්න රිවිෂන් නේ රිවිෂන් වුණාම ටක් ගාලා කරන්න ඕන ඒක තමයි රිවිෂන් එකක් කියන්නේ නැත්නම් පුතේ අපිට තව අවුරුද්දක් ඉගෙන ගන්න වෙයි හරි රිවිෂන් එකක් කියන්නේ මේක මතක ආවර්ජන හරි I am writing. හරි ලියන්න දැන් හැමෝම ලියන්න බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්න ඔය රූපේ සටහන වෙනම ඇඳලා ටක් ගාලා ලියා ගන්න මම ඇතුල් කරනවා ඒ දේ සකසනවා මට එළියට දෙන්න ඔන්න දැන් මම කියනවා මට zoom යන්න ඕන මම කම්පියුටර් එකට කියනවා මට zoom load කරලා දෙන්න කියලා කියනවා මම කම්පියුටර් එකට කමාන්ඩ් එකක් දෙනවා මට zoom ඕනා කියලා කියනවා zoom ඕනා කියපු ගමන් කම්පියුටර් එක බලනවා මෙයාට මේ zoom ඕන වෙලා ෂුවර් එකට ක්ලාස් එකක් වෙන්නේ නැති එහෙම හිතන්නේ නැහැ මේ කම්පියුටර් එක බලනවා මෙයාට මේ zoom ඉල්ලනවා මම එහෙනම් ටක් ගාලා zoom එක load කරලා දෙන්න ඕන එතකොට කම්පියුටර් මොකද කරන්නේ ටක් ගාලා zoom එකට අදාළ ඒ ෆයිල්ස් අරගෙන ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා ඒ දේ කරලා ඔන්න අපිට අන්තිමට ටික වෙලාවකින් zoom එක load කරලා දෙනවා පැහැදිලිද ඔන්න කෙනෙක් zoom ඉල්ලුවා zoom ඕන කියලා කිව්වා zoom ඕන කියලා ඇතුල් කරා ඇතුල් කරනවා zoom ඕන කියන zoom ඕන කියන කමාන්ඩ් එක ඇතුල් කරනවා ඒ ඇතුල් කරපු දේ සකසලා අනේ අපිට ලස්සනට zoom ලබා දෙනවනේ බලන්න කොච්චර හොඳද නේ ඉල්ලන දේ දෙනවා දැන් කම්පියුටර් නිකන් තීදි වැඩ කරනවද පුතේ ඔන්න නිකන් කම්පියුටර් තීදි ඔන් වෙලා එකපාරට සින්දු යනවා එකපාරට වීඩියෝ යනවා එහෙම වෙනවද එහෙම වෙනවනම් පුතේ මොකක්ද හොල්මන් හරි මොනා හරි එතන තියෙනවා පුතේ හරි එහෙම නෑ කම්පියුටර් නිකන් තීදි ඉබේ වැඩ කරනවද නෑ එහෙම වැඩ කරන්නේ නෑ ඉබේ වැඩ කරනවා මොකේ වැඩ කරා එහෙනම් පුතේ මොකක් හරි ප්‍රශ්නයක් ඒකේ අපි හිතලා බලන්න ඕනේ එහෙම ඔව් සර් මම මවුස් එකේ මොකුත් කරේ නැතුව වෙලාවට එකපාර මයික් අන්මියුට් වෙනවා මවුස් පොයින්ට් එක දමලා මේ කීබෝඩ් එකේ හරි පුතාගේ මවුස් එකේ හරි මොනවා හරි ප්‍රෙස් වෙලා තියෙන්නේ ඒකයි එහෙම වෙන්නේ අපි මොකුත් ඉන්පුට් කරේ නැති වුණාට දැන් කම්පියුටර් එකේ හිතන්නේ කීබෝඩ් එකේ දැන් කී එකක් එබිලා නම් තියෙන්නේ කම්පියුටර් එකේ හිතන්නේ මෙයා ඇතුල් කරනවා කියලානේ ඒකයි කේස් නෑ සර් එහෙමවත් තිබිලා තිබ්බේ නැති දවසක සර් ටක් ගාලා ඉන්ටර්වල් නැති වුණාට ඇතුලෙන් ෂෝට් වෙලා එහෙම වෙන්න පුළුවන් දූවිලි ගිහිල්ලා නැත්නම් හැක් කරනවද දන්නේ නෑ සියත්ගේ හැක් කළා මොනවාද ඔව් සර් මම ක්ලාස් එකට ගිහිල්ලා එන අතරේ මයික් එක අන්මියුට් කළා කවුරු හරි එහෙම අන්මියුට් කළා නෑ ඒ මොකක් හරි මයික් මේ කීබෝඩ් එකේ ස්පේස් කී එකේ හරි ෂෝට් එකක් ඇති ඒකයි පොඩි ප්‍රශ්නයක් ඒක කොහොමද තියෙනවද ඒක ඉන්න කොලිවද No sir. නැහැ sir. පුතේ අද උදේ පාන්දර මං කියවනේ පොඩි කතාවක් කියනවා කියලා. මෙහෙමයි දැන් පුතේ උදේ පාන්දර යනවනේ චූම්පාම් මාමලා යනවා නේද? ඔව් sir. අද මම අම්මට කියන අම්මේ උදේම නැගිටලා අද පට්ට මහන්සි චූම්පාන්ගෙන් කන්න තිබ්බනම් නිකන් මල්ටි බනිසක් හරි කියලා එහෙම කියන්නේ. එතකොට දැන් අම්මල්ට හිතෙනවා අනේ වාන්න අපේ කොල්ලා අද උදේ ඉඳන් පන්ති කොච්චර හොඳද උදේම නැගිටලා. අර එහෙම හිතලා පුතේ පුතාලට බනිසරන් දෙන්නේ නැහැ. තේ එකක් හරි හදලා දෙයි පුතේට. අද අම්මලා කියන ආදරේ ඇයි උදේ පාන්දර ඉගෙන ගන්නවනේ ඔව් එතකොට ආදරේ අම්මලා ළමයිට ආදරේ ඉගෙන ගද්දි අම්මලා තාත්තලා ආදරේ අද මට චොක්ලට් කිරියක් හදලා දුන්නා ඒක ඔකට දැම්මේ කොහොමද පුතේ ඔය වයිට් බෝඩ් එක කොහොමද ඔකට දැම්මේ මම මේ චීනි ගිහිල්ලා අරන් ආවේ වයිට් බෝඩ් එක නෑ පුතේ මේකට කියන්නේ Microsoft whiteboard කියලා මේක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කර හැකියි හරි ඊගාව කාරණාව ලියලා ඉවරයි නේද හැමෝම ඔව් සර් ලියලා ඉවරයි
එක්ක බලමු කට්ටිය මූණු ටික පොඩ්ඩක් බලමු. මම දැන් ජොයින් වෙන්නේ මොනවද ලියන්නද? මම කොහොමද කිව්වේ පුතේ? මම කිව්වා මුණ හොදලා නැතුව තමයි අද පන්ති ඉන්නේ කියලා. එයි. කොහොමද ඔට්ටුව? හරියටම හරි. අපෝ නැද්ද? ඉතින් කොහොමද මේ කැමරාව ගන්න? අවෝදි, සමනලි, සෙනුදි, තිරන්න, ජනි, පෙනාල් මිහිසර කැමරාවන් ගන්න. කැමරා ප්‍රශ්නයක්ද? හරි. නෙත් සර් හ්ම් සර් අවුට්පුට් එකට තිබ්බ gives me a song කියන එක නේද? ඔව් it gives me a song. හරි. ඊගාට ලියන්න මෙන්න මෙහෙම මම අවශ්‍ය තැන් විතරයි කියන්නේ. පුතේ කම්පියුටර් එකක් හරිම මෙන්න මෙහෙම ලියන්න. පුතේ මොකද්ද පුතේ? මම දැන් ජොයින් වෙන්නේ මොනවද ලියන්නද? චුට්ටක් ලියන්න දුන්නා. ලියන්න දුන්නේ එකේ පිටු මම දැන් ජොයින් වෙන්නේ මොනවද ලියන්න දුන්නේ? එක පැත්තක් වගේ පුතේ පොතේ තියලා එක පැත්තක් වගේ ඉඳ තියලා මෙන්න මේ ටොපික් එක දාන්න. Significant features of a computer. සිංහල මීඩියම් අය ලියන්න. පරිගණකයේ ලක්ෂණ සිංහල මීඩියම් අය ලියන්න. Significant features of a computer කමක් නැහැ ඉංග්‍රීසි වචනේ සිංහල එක ගැලපෙන්නේ නැහැ පොඩ්ඩක්. පරිගණකයේ ලක්ෂණ ලස්සන නෙමෙයි ඈ පරිගණකයේ ලක්ෂණ නෙමෙයි ලක්ෂණ පරිගණකයේ ලක්ෂණ ලස්සන කොහොමද පුතේ මගේ ඉංග්‍රීසි අකුරු වල ලස්සන ඔයාලට බෑනේ එහෙම ලියන්න. අනේ සර් මෙතන ටයිප් කරලා සර් බොරුත් කියනවා. මම ටයිප් කළා මේක ගත්තේ ලියලා නෙමෙයිද? මම ඒක ලියලා. ටයිප් කරලා නැත්නම් Google එකේ උත්තරය අරගෙන. ඉවරයි. ටයිප් කරනවා. හරි මම ටයිප් කළා තමයි ගත්තේ. හරි. මම නම් ඉන්නේ බොරු කියන්නේ. මම මේ ටයිප් කරලා ගත්තේ Google එකකින් ගත්තේ නෑ. හරි. පුතේ කම්පියුටර් එකක් ගත්තාම හොඳද? කම්පියුටර් එකක් ගත්තාම කම්පියුටර් එක හරිම ස්පීඩ්. කම්පියුටර් එකක් හරිම මොනවාද? ස්පීඩ්. ඔන්න කම්පියුටර් එකේ එක ලක්ෂණයක් තමයි මෙයා ගොඩක් ස්පීඩ්. එහෙම ස්ලෝ කම්පියුටර්ස් තියෙනවා. නෑ සාමාන්‍යයෙන් අපි කියනවා කම්පියුටර් එක මොනවායි කියලාද? ස්පීඩ් කියලා කියනවා. හරිද? පළවෙනි ලක්ෂණය තමයි කම්පියුටර් එකක් ස්පීඩ්. මේකේ වේගය. කම්පියුටර් එකක් හරිම ස්පීඩ්. හරි. පොඩ්ඩක් ඉන්න. කම්පියුටර් එකක් හරිම ස්පීඩ්. අපි කියනවා මෙයාගේ වේගය. කම්පියුටර් එකේ වේගය කියන්නේ එයාගේ ලක්ෂණයක්. වේගය. ඊගාට කම්පියුටර් එකේ තියෙන තව ලක්ෂණයක් තමයි මම මේ ඔයාලට අත්‍යවශ්‍ය දේවල් ෆිල්ටර් කර හැම වෙලෙම දෙන්නේ රිවිෂන් එකන්නේ. ඒකට මේකෙදි මට ඕන සිලබස් එක හයි ස්පීඩ් කවර් කරගන්නයි ඕන. හරි. සිලබස් එක කවර් කරගන්නයි ඕන. නැවත ඔයාලට මතක් කරගෙන. හරි. ඊළඟට කම්පියුටර් එකක් හරීම නිවැරදි. අපි කියනවා නිර්වද්‍යතාව. කම්පියුටර් එකක් හරීම නිවැරදි. ඒ කියන්නේ කම්පියුටර් එකක් බොරු කියනවාද මං වගේ? මං වගේ නෙමෙයි. කම්පියුටර් එකක් බොරු කියනවාද? නෑ. සර් කියනවා කම්පියුටර් ඇකියුරසි එක. ඇකියුරසි කියන්නේ මෙයා හරීම නිවැරදි කියන එක. කම්පියුටර් එකක නිවැරදිතාවය එයාගේ ලක්ෂණය. ඊළඟට විශ්වාසය. කම්පියුටර් එකක් හරීම විශ්වාසනීය.
විශ්වාසනීයතා. ඒ කියන්නේ කම්පියුටර් එකක් හරිම ෂුවර්. අපි අර කියනවානේ අම්බෝ මියා නම් ෂුවර් නෑ. මියා ෂුවර් නෑ. ඒ කියන්නේ යා කරන දෙයක් විශ්වාස කරන්න බෑ. නේ දැන් ඔය අම්මා කියන්නේ මට මීකව සත්‍ය පහකට ෂුවර් නෑ. එහෙම කියනවනේ නැද්ද? හරි. හරි. විශ්වාසනීයතාව අපි මේකට කියනවා reliability. විශ්වාසනීයතාව. reliability. ඊගාවට කම්පියුටර් එකේ තව ලක්ෂණයක් තමයි පුතේ නියත බව. ඒ මොකක්ද නේ? නියත බව? නියත බව කියන්නේ මොකක්ද? නියත බව. මොකක්ද නියතයි කියන්නේ? කවුද දන්නේ? අනිවාර්යෙන් consistency. හරි. නියත බව කියන්නේ මොකක්ද දන්නවද? ඒ කියන්නේ මෙයා කිව්වොත් කිව්වා. ආයේ වචන දෙකක් කතන්දර නැහැ. හරි. මෙයා කිව්වොත් කිව්වා. ආයෙ නිකන් දැන් හා කියලා පස්සේ බෑ කියන්න. ඊව නැහැ. කම්පියුටර් එක කිව්වොත් ආයෙ ඉතින් කිව්වොත් කිව්වම තමයි. දෙයක් දුන්නොත් දුන්නම තමයි. ආයෙ පස්සේ වෙනස් කරන්න බාගෙට ඒව තියනවද? නෑ. හරිම නියතයි. ඒ කියන්නේ කම්පියුටර් එකක් නියතයි කියන්නේ පුතේ වෙනස් වෙන්නේ නැහැ. කාලෙන් කාලයට වෙනස් වෙන්නේ නැහැ. දැන් ඔය යාළුවෝ එහෙම පුතේ කාලෙන් කාලයට වෙනස් වෙනවනේ. නේ? ඔව් කාලෙන් කාලයට වෙනස් වෙනවා. හරි. ළඟ ඉන්න යාළුවෝ ඊමයි නම් ගොඩක් ඉතින්. ඔව් කාලෙන් කාලයට වෙනස් වෙනවා. හරි. තව යාළුවෙක් හම්බෙද්දී අපිව අමතක කරනවා. ඒ වගේ දේවල් වෙනවනේ. හැබැයි කම්පියුටර් එකක් එහෙම නැහැ. එයා හරිම නියතයි. එයා කවදාවත් මට අලුත් යූසර් කෙනෙක් හම්බුණා. මං මෙයාට අරයට වඩා වැඩ කරලා දෙන්න ඕන. එහෙම තියනවද පුතේ? නෑ එහෙම නෑ. මෙයා නියතයි. කම්පියුටර් එකක් නියතයි. ඊගාවට කම්පියුටර් එකකට තියනවා පුතේ මයික් ඔෆ් කරලා තියෙන තරමට හොඳයි. කතා කරද්දී විතරක් මයික් එක ඔන් කරගන්න. හරි. කම්පියුටර් එකකට තියනවා පුතේ කැපැසිටි එකක්. ඒ කියන්නේ storage capacity එකක් තියෙනවා. ඒ මොකද්ද? hard එකක් නේ. දත්ත ගබඩා කරගන්න පුළුවන් ඉඩ. ගබඩා ධාරිතාවක්. ඒ කියන්නේ අපේ ෆොටෝ, සින්දු වගේ දේවල් මෙයාගේ කම්පියුටර් එක තුල අපිට ගබඩා කරලා තියන්න පුළුවන්. අපිට ෆොටෝස් ඕන නම් ෆොටෝ දාලා තියන්න පුළුවන්. සින්දු දාලා තියන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න එපා ගබඩා ධාරිතාවක් කියද්දි මේ අඬුවයි, මිටියයි, කෑම ටිකයි, පිඟන් ටිකයි ඒව ගබඩා කරනා නෙමෙයි. හරි? අර අපේ දත්ත හරි සින්දු ෆොටෝ අන් ඒ වගේ දේවල් කම්පියුටර් එකේ ගබඩා කරලා තියන්න පුළුවන්. මෙන්න මේකත් කම්පියුටර් එකක ලක්ෂණයක්. තේරුණාද? හරි. එහෙනම් මේ ටික ලියාගන්න. දෙවෙනි තරුව දාලා පරිගණකයේ ලක්ෂණ. මේකෙදි ලොකු නෝට් මම දෙන්නේ නැහැ. හරිම short and sweet නෝට් තමයි දෙන්නේ. පුතාලට මතක් කරන එක තමයි කරන්නේ. තේරුණාද? සර් ඒක පාඩම් කරලා වුණත් එක්සෑම් එකට ලියන්න පුළුවන්ද? පුළුවන් නේනම්. ඒක තමයි මම කිව්වේ මේක තමයි වැදගත්ම කොටස කියලා. හරි. මොකද මේකෙදි ලොකු නෝට් නැහැ. හරිම short and sweet ඔයාලට ලස්සනට කියලා දෙනවා මේකෙදි රිවිෂන් එකේ. ඕකේ සර්. හොරෙන් කිරි බොන්න බෑ පුතේ. කිරි බිව්වේ නෑ සර්. මං කිරි බිව්වොත් පුතේ ඔයාලටත් බිව්ව හැකියි. පුතේ දැන් කිරි බොන්න බෑනේ. ඇයි ඒ? නෑ සර් අපි නම් තාම බොනවා හොඳට. බොනවා. හොඳයි. ඔව්. සර්ගේ කට් එකක් සර් මාර ලස්සන කට් එකක්. මං කිව්වද ඊයේ ඉන්දියාවෙන් ෆ්ලයිට් එකේ මං අංකල්ට කිව්වා මාව පොඩ්ඩක් ඉන්දියාවෙන් බස්සන්න කියලා. ඊට පස්සේ හදිස්සියෙම දැනම ගියාද? ඔව් මං කිව්වේ පුතේ ගිහිල්ලා ඇවිල්ලා ශ්‍රී ලංකාවට ඔව් ඔව් නැත්තම් ඔහොම කපාගෙන ඉන්න බෑ. ශ්‍රී ලංකාවට බහිද්දිම ඇඳෙන් වැටුණා. ඉදර බඩ අංගල්. දැන් ෆ්ලයිට් එක මෙහෙම ලෑන්ඩ් කරද්දිම ඇඳෙන් වැටුණා.
හීන දැක දැක හිටපු එක පුතේ නැතුව ගියා. ඒ කියන්නේ හීනෙන් අවදි වුණා. අන්න එහෙම එකක් වුණා. ඔය වගේ වැඩ තමයි සර් අපේ අම්මත් කරන්නේ. ඇවිල්ලා හැරවනවා. ඒ කියන්නේ ඊට පස්සේ මම ආයෙ නැගලා යන්න ගියේ පුතේ ඊට පස්සේ 6ට පන්තිනේ. ඊට පස්සේ මම ආයෙ ෆ්ලයිට් වල නගින්න ගියේ නෑ. මම ඔහොම මේ පන්තියට ලෑස්ති. ඔයාලා බුරුවක් කියදී හොඳට අහන් ඉන්නානේ. පාඩම කියද්දි අහන් ඉන්නේ නෑ. සර්ගේ බොරු හරි ලස්සනයි සර්. ඒක නිසා හරි ෂෝයි ඒක. को මේ කැමරා කෝ බාතික මේ කො කැමරා අනේ කැමරා ඔන් ගන්න. අද පුතේ මගේ දවසම සුබයි පුතේ. මම ආසාවෙන්ම කරන පන්තිය තමයි අද කරන්නේ පුතේ. එයි සර්. අපි පොඩි පැටව ටික ඇයි සර් වෙනදාට ආසාවෙන් නෙමෙයිද කරන්නේ? නෑ ආසාවෙන් තමයි ඔක්කොම කරන්නේ. ඒ වුණාට මේ පන්තියේ ගොඩක් ආස. එනේ පණ්ඩිත ආච්චිලා ටිකකුයි සීයලා ටිකකුයි ඉන්නවනේ පුතේ. හරි කො ලියවද ඔව් සර්. හරි ඊගා ටොපික් එකක් දාන්න මෙන්න මෙහෙම ඊගා ටොපික් එකක් දාන්න පුතේ ඔයාලා මේ බෝඩ් එකට ආසයිද අර බෝඩ් එකට දාස මේක හොඳයි සර්. මේක හොඳයි. දැන් පුතේ සාමාන්‍යයෙන් මේක හොඳයි සර්. අකුරු ලියන්න බැරි ළමයිට මොකද්ද දෙන්නේ ඉස්සල්ලාම අයියනේ අත්තකුරු කුරු කරන්න පොතක් දෙන්නේ. මොන පොතේද ලියන්නේ සාමාන්‍යයෙන් අත්තකුරු පුරුදු වෙන්නේ ඩබල් රූල්. මාත් පුතේ සල්ලි කියලා බැලුවා ගෙනාව පුතේ ඩබල් රූල් පොත මේ බලන්න ඔන්න ඩබල් රූල් පොත මට මෙතනින් ගත්තා කෙලින්ම මම බෑග්ග්‍රවුන්ඩ් එක මෙහෙම මාරු කරනවා ඩබල් රූල් පොතක් තිබ්බ මේ හරි ඒක නැද්ද ඩබල් රූල් තිබ්බස අර එහා පැත්තේ මේ තියෙන්නේ හරි මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එක දාපුවාම අන ඒක නෙමෙයි මම දැක්ක නැරෝ රූල් නෙමෙයි වෙන්නේ නැති මේක අර ඒ වගේ ඕන බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගත්ත හැකි දැන් මට ඕන නම් නිකන් මෙන්න මෙහෙම රූල් පොතක් ඕන නම් ඔන්න රූල් පොතක් දැන් ඔයාලට ඩවුන්ලෝඩ් කරන විදිහ කියලා දෙනවද? ඔයාලා ඩවුන්ලෝඩ් කරලා ගන්න ඔයාලට ලියන්න පෑනක් නැහනේ හරි මවුස් එකෙන් තමයි ලියන්න වෙන්නේ මම කියලා දෙන්නම්කෝ මේක ඩවුන්ලෝඩ් කරන්න ඔන්න දැන් මට රූල් පොතක් ඕන නම් මම දැන් රූල් පොතක් කොටු පොතක් ඕන නම් කොටු පොතක් ඒ කොටු ඇලේට තියෙන ඒක නිකන් දැල් පොතක් වගේ ඒක ලියන්න පුළුවන් ඒ මනුස්සයෙක්ට සර් කලින් දාලා තිබ්බ කොටු පොතක් කොටු පොතක් ඕන නම් කොටු පොතක් ලොකු කොටු ඕන නම් අර දෙක වසරේ ඔයාලා ලියන්න ලොකු කොටු වල ඒක ලොකු කොටු මේ හයිබ්‍රිඩ් ආන්න එහෙම දැක්කද ඒක කියලා තියෙනවා මට තිත් වගේ ඕන නම් අර එහෙම ගත්ත හැකි හොඳයි නේ කොහොමද ඔයාලට නෑනේ ඔයාලා අයියෝ අර පොඩි පොතක් සර් මගේ Microsoft whiteboard එක මම මේ තියෙනවා. පෑන හෙන අමාරුවෙන් ආරක්ෂා කරගන්න ඒ දවසක් ගෙදර එක්කෙනෙක් ආවා පෑනක් හොයනවා කියලා මගේ මේස උඩ බැලුවා මේ පෑන ගත්තා ලිව්වා ලියවෙන්නේ නෑනේ මොන වැඩක්ද මේක එක පෑනක්වත් ලියවෙන්නේ නෑ කියලා පොඩ්ඩක් මේක විසික් කරනවා මම හින ගේමක්ද මේ පෑන ආරක්ෂා කරගන්න පුතේ ගිදරාය මේක ලියවෙන්නේ නැති පෑනක් කියලා හිතලා විසික් කරන්න හදනවා පුතේ මම මේක දැන් නිදාගatti කොට්ටයට තියාගෙන මේ පෑන නිදා ගන්න පුතේ අයි පුතේ කවුරු විසික් කරොත් එහෙම ඉවරයි ලියවෙන්නේ නැති පෑන සර් සර් ගන්න බැරි තැනක හංගන්න කාට ඒක තමයි කරන්න යන්නේ ඔයාලගේ මම උපදේශ එනකන් හිටියේ හරි අපි යන් ඊළඟට මාතෘකාව දාන්න කියන්නේ. හරි බාර කතා කරමු හරි දැන් මාතෘකාව දාන්න පුතා embedded computers හරි ඔන්න හරි බොරු කියලා ඉවරයි දැන් ආයෙ පාඩම embedded computer embedded computers දාන්න මාතෘකාව embedded computers මේකට අපි සිංහලෙන් කියන්නේ පුතේ නිහිත පරිගණක ඔන්න හොඳට අහගන්න නිහිත පරිගණක ඒ කියන්නේ පුතේ නික අලුත් කම්පියුටර් දෙපොතේ නික අලුතින් හදලා තියෙන හැම මොකක් හරි එකක් බලමු මොකද්ද නිහිත පරිගණකයක් කියන්නේ කියලා මම හොඳට අහගන්න ඕනේ මේ වැදගත් තැන් මම ෆිල්ටර් කර ගන්න ස්පෙෂල් තැන් හරි මොකද්ද embedded computer එකක් කියන්නේ මම ලිස්ට් එකක් ලියන්නම් ඔයාලා මේ හිතන්න මම මේ මොනවද ලියන්නේ කියලා චුට්ටක් හිතන්න හරි ඔන්න මම ලියනවා මෙන්න මෙහෙම මම ලියනවා
මම මෙහෙම ලියනවා televisions කියලා ලියුවා. මම බලන්න මම මොකද්ද මේ කරන්නේ කියලා. බලලා පොඩ්ඩක් හිතන්න. මේ මොකද්ද මේ කියන්නේ? ටෙලිවිෂන් කොහෙද මෙතන? පොඩ්ඩක් හිතන්න එහෙම. ඔන්න ඔයාලා ලියනවා televisions. ඊගාට මම ලියනවා මෙහෙම. smart මම මෙතන මේ ලියන්න smart television කියලා. smart TV. ඔයාලා අහලත් ඇති smart TV කියන එක. ඊළඟට මම ලියනවා තව වචනයක් මේ මම ලියනවා smart phones හොඳට අහගන්න ඕන හරි ඊළඟට ඔය කිරි එකක් එහෙම බිව්වට කමන්නේ අහගන්න ඕනේ පවුන ඉතින් උදේ පාන්දර හරි smart watch සර් විතරක් කිරි එකක් බීලා අපි විතරක් කිරි එකක් ගොන්න නැතුව කිරි එකක් හිටියා. තියපු තාම වතුර වීදුරුවක්වත් හම්බුන්නේ නැහැ ඔයාලා මාර් කතා තමයි කියවන්නේ හරි smart watch ඊගාවට මම ලියනවා මෙහෙම හොඳට බලන්න modern vehicles හරි ඊගාවට මම ලියනවා මෙන්න මෙහෙම smart washing machines මම ලියනවා smart washing machines හරි මේ බලන්න මොකද්ද මම මේ ලිව්වේ smart television smart phones smart watch modern vehicles smart washing machine පුතේ අපි මෙන්න මේ වගේ දේවල් වලට කියනවා we call all of these devices as embedded computers so what's the meaning of embedded computers what we can think those devices hari මොනවාද අපිට මේ devices ගැන හිතන්න වෙන්නේ ඇයි මේවට embedded computers කියලා කියන්නේ The systems that input computer programs. මේ බලන්න පුතේ මෙතන තියෙන්නේ නිකන් ටීවී එකක් නෙමෙයි මොන ටීවී එකක්ද ස්මාර්ට් ටීවී එකක් මෙතන තියෙන්නේ නිකන් ෆෝන් එකක් නෙමෙයි අර අපේ සීය ගාව තියෙන ෆෝන් එකක් නෙමෙයි මේක ස්මාර්ට් ෆෝන් එකක් ඔය ඔයාලා ගතේ තියෙන්නේ මේක මේ නිකන් වෙලාව බලන ඔලෝසුවක් නෙමෙයි මේක ස්මාර්ට් වොච් එකක් this is not a normal watch right මේක මේ නිකන් ආදි කාලේ කරත්තයක් වගේ එකක් නෙමෙයි මේක මොඩර්න් වෙහිකල් එකක් මේක මේ නිකන් ඔයාගේ වාහන දැන් ලංකාවේ ගොඩක් තියෙනවා ඔව් මේක නෙමෙයි නිකන් වොෂින් මැෂින් එකක් නෙමෙයි මේක ස්මාර්ට් වොෂින් මැෂින් එකක් what's the meaning of smart මම දැකපු තේ ස්මාර්ට් කියලා බිස්කට් එකකුත් තියෙනවා ස්මාර්ට් අලු ප්‍රවීන් ස්මාර්ට් කියන්නේ පුතේ සුහුරු කියන එක සුහුරු ඒ මොකද්ද අර දැන් ඔයාලට අර ස්මාර්ට් කියද්දී දැනෙන එක සුහුරු කියද්දී දැනුන්නේ නැහැ නේ යකට මේක අර ස්මාර්ට් කියන්නේ නිකන් චුට්ටක් මෙහෙම දැනෙනවනේ ස්මාර්ට් දන්නේ නැහැ තේරුම තේරෙන්නේ නැහැ ස්මාර්ට් සුපිරි එහෙම හිතලානේ හැබැයි සුහුරු කියද්දී ඒක එතකොට අපි එයා ස්මාර්ට් කියපුවම එයා සුහුරුයි කියලාද කියන්නේ අර ඒකනේ එහෙම කෙනෙක් කැතයිනේ හරි එතකොට ස්මාර්ට් කියන්නේ පුතේ නිකන් අලුත් කියන එක ඒ කියන්නේ මේකේ ගොඩක් ටෙක්නොලොජි පැත්තට බරයි කියන එක හරි මෙන්න මෙතනදී ඒකේ මීනින් එක මේක ටෙක්නොලොජිකල් ඩිවයිස් එකක් කියන එක තව වැඩිදුරට අපි කතා කරොත් ඇත්තට මෙතන ස්මාර්ට් කියන එකේ තේරුම මේක කම්පියුටරයිස් කියන එක මොකද්ද මෙතන මීනින් එක කම්පියුටරයිස් කියන්නේ ඒ කියන්නේ පරිගණකගත එතකොට මේක නිකන් මේ ගෙදර තියෙන LED TV එකක් නෙමෙයි මේක පරිගණකගත TV එකක් ඒ කියන්නේ
මේකෙන් Facebook යන්නත් පුළුවන්, මේකෙන් WhatsApp යන්නත් පුළුවන්, මේකෙන් YouTube යන්නත් පුළුවන්, Zoom class වලට යන්නත් පුළුවන්. එහෙම TV තියෙනවා. හරි. එහෙම TV සර් තියෙනවා. එහෙනම් ඉතින් සමහර ගෙදර TV තියෙනවා. සමහර TV තියෙනවා. ඒකෙන් සින්දු අහන්නත් පුළුවන්, ෆොටෝ බලන්නත් පුළුවන්, ඉන්ටර්නෙට් යන්නත් පුළුවන්, YouTube යන්න, ඉන්ටර්නෙට් යනවා කියන්නේ තොර YouTube යන්න. ඇයි සර් TS WhatsApp යන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ ගොඩක් දේවල් කර හැකියි. ඒ කියන්නේ TV එකක් මොකක් වගේද? TV එකක් වුණාට මෙයා කම්පියුටර් එකක් වගේ කම්පියුටර් එකක් වගේ කම්පියුටරයිස් කම්පියුටර් එකක් වගේ ස්මාර්ට්ෆෝන් දැම්ම ඒ ස්මාර්ට්ෆෝන් කියන්නේ නම් තනිකරම කම්පියුටර් එකක් වෙලා ඉවරයි මේ වෙනකොට. ඒ කියන්නේ කම්පියුටර් එකෙන් කරන ඕන වැඩක් මොකෙන් කර හැකිද? ස්මාර්ට්ෆෝන් එකෙන් කර හැකිද? නේ දැන් කාලේ වෙලා තියෙනවා ෆෝන් එකේ යන මූවි එකක් ඕනනම් TVs වලට දාන්න පුළුවන් විදිහේ ස්ක්‍රීන් මිරරින්. හරි. ස්මාර්ට්ෆෝන් ඒ කියන්නේ කම්පියුටර් එකකින් කරන වැඩ මේකිනුත් කරන්න පුළුවන් නේ. කම්පියුටර් එකක් වගේ. කම්පියුටර් එකක් වගේ. ස්මාර්ට් වොච් නෑ ලියන්න ස්මාර්ට් වොච් එක අම්බෝ. හරි. ස්මාර්ට් වොච් කියන්නේ දැන් ඔයාලා දැකලා තියෙනවද ඔය සමහර ළමයි ගාව තියෙන ඔර්ලෝසු වොච් තියෙනවා. ඒගොල්ලෝ අතේ බැඳන් ඉන්නවා. එකෙන් කෝල් ගන්නත් පුළුවන්. ඉන්ටර්නෙට් යන්නත් පුළුවන්. කැල්කියුලේටර් එකක් තියෙනවා. තිබ්බත් සර් එක අපේ තාත්තා ළඟ තියෙනවා සර් ස්මාර්ට් වොච් එකක් ළඟයි ඒක. හරි. හම්බෝ. හරි. ස්මාර්ට් වොච්. හරි. ඔය අරහේ තියෙනවා මෙහි තියෙනවා කියලා කියන්න එපා ඈ. එහෙම හොඳ නෑ සාමාන්‍යයෙන් කියන්න. හරි. ස්මාර්ට් වොච්. දැකලා තියෙනවා නම් ඔව් කියන්න. තියෙන තැන් කියන්න එපා. හරි. සර් Apple Watch හරි. ස්මාර්ට් වොච්. ඊළඟට modern vehicles. modern vehicles කියන්නේ නවීන වාහන. ඒ කියන්නේ ඔයාලා දැකලා තියෙනවද? ඔයාලා දැකලා එහෙම නැතුව ඇති. දැන් අලුතෙන් එනවා වාහන. මම මේ කියන උදාහරණ ඔයාලා මේ Tesla ටෙස්ලා කියලා වාහනයක් තියෙනවා. Land Rover ටෙස්ලා ඊළඟට මෙන්න මේ වගේ වාහන රේන්ජ් රෝවර් පාරේ දැකලා ඇති ඔයාලා රේන්ජ් රෝවර් පොෂේ කියලා කාර් එකක් තියෙනවා. ඔය ලැම්බෝගිනි ඒවා අහලා තියෙනවනේ. සර් ඒවලට user අපි යන්න ඕනේ ලොකේෂන් එක දුන්නාම ගිහින් නවත්තනවනේ. ඔව් මේ වාහන පුතේ මේවා ස්මාර්ට් වෙහිකල්ස්. ඒ කියන්නේ සාමාන්‍ය මේ වාහනයක් හප්පන්න අමාරුයි. ඒ කියන්නේ මේක ලේසියකට හප්පන්න බෑ මේ වාහන. හප්පන්න බෑ කියන්නේ හැප්පෙන්නේ නැහැ. දැන් මම වාහනේ ගිහිල්ලා කොහෙන් හරි බේරෙන්න. මම හප්පන්න යනවා ඈ. සර් ඉස්සරහා ලෑල්ලක් තියෙනවා නම් ගිහිල්ලා බ්‍රේක් වදිනවා. ඔව් මං හප්පන්න යනවා. දැන් වාහනේ හප්පන්න කියලා හිතාගෙන ඩ්‍රයිව් කරනවා. වාහනේ හැප්පෙන්න ලං වෙද්දිම මෙන්න මෙයා ඔටෝමැටිකලි බ්‍රේක් වදිනවා. හැප්පෙන්නේ නැහැ. හරි? ඒක හප්ප ගන්න අමාරුයි. එහෙනම් පුතේ වාහනේ නවත්තලා දාලා ටිපර් එකක් වගේ එකක් පිටිපස්සෙන් ඇවිල්ලා වද්දන්න තමයි තියෙන්නේ. හරි? ඒකෝට ඉතින් කරන්න දෙයක් නැහැ. නමුත් මේ වාහනේ චුට්ටක් ස්මාර්ට්. මෙයාට ඔටෝමැටිකලි පාක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්න කාර් පාක් එකකට ගිහිල්ලා ඒ වාහනේ බටන් එකක් තියෙනවා. මෙන්න මේ කාර් වලක් තියෙනවා ඔන්න ඔයක නම්. ඔයාලා අහලා තියෙන ප්‍රියස් කියලා කාර් එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා ඔය මේ ඔටෝ පාකින්. හරි. එතකොට පාක් එකකට වගේ ගිහිල්ලා බටන් එකක් තියෙනවා. බටන් එක ඔබ්බුවාම කාර් එක ඔටෝමැටිකලි රිවර්ස් වෙලා පාක් වෙනවා. ඔයාලා නයිට් රයිඩ් බලලා තියෙනවද? නයිට් රයිඩ් ඔව් අර නයිට් රයිඩ් එක තියෙනනේ යන්නේ පුතේ එහෙම මියුසික් එකක් අර කාර් එක යන්නේ පුතේ. හරි. අන්න ඒක මොඩර්න් වෙහිකල්ස් එකක්. මොඩර්න් වෙහිකල් එකක්. එතකොට ඒක ඇත්තටම පුතා ඒක එම්බෙඩඩ් වෙහිකල් එකක්. ඒක කම්පියුටරයිස් වෙහිකල් එකක්. පැහැදිලිද? කම්පියුටරයිස් කරපු වෙහිකල් එකක්. ස්මාර්ට් සර් ඒවා ඇත්තටම රෙකෝඩ් කරනවනේ. ඒ වගේ අර ඔව් ඇත්තටම තියෙනවා. ෆිල්ම් වල ඔව් හරි. ඊළඟට ස්මාර්ට් වොෂින් මැෂින්. වොෂින් මැෂින් එකක් කියන්නේ රෙදි හොදන එකන්නේ. එතකොට මේ වොෂින් මැෂින් වල රෙදි දාපුවම හරි ඔටෝමැටිකලි වතුර ටික එනවා. ඔටෝමැටිකලි ඩිටර්ජන්ට් පවුඩර් වැටෙනවා. හරි. ඔටෝමැටිකලි වොෂ් වෙනවා. ඊළඟට ඩ්‍රයි වෙනවා. ඔටෝමැටිකලි වේලෙනවා. ඩ්‍රයි වෙනවා. ඔටෝමැටිකලි ඩ්‍රයි වෙනවා. හරි.
ඊළඟට වේලිලා automatically iron වෙනවා. iron කරනවා. ඒක washing machine එක ඇතුළේදීම iron වෙනවා. iron වෙලා ඊට පස්සේ නැමිලා එළියට එනවා. හරි. ඔයාලට මම කලින් පෙන්නලා තියෙනවා නේ washing machine එක. So ඔව්, ඒ sir. වගේ එකක් අපේ ගෙවල් වල ඒක- තිබුණා. ඒක අද දෙන Panasonic එකේ ඒක ආයෙ පෙන්නන්නද මම? එකපාරක්. පවුනේ. ඔන්න දැකලා ඔව් සර් ඒකේ සර් පෙන්නුවේ ඔක්කොම ඒවා තියෙනවා ඒකේ තෝනේ ඇතුලේ. බලා ගන්න මේක දැක්කේ නැති අය ඉන්නවා නම් ඔන්න බලා ගන්න. හොඳේ. ඔයාලට YouTube එක පේනවද? මගේ. නැහැ සර්. Excuse me, sir. ඔව්. Sir, ඔබ download කරන විදිහ අපිට කියලා දෙන්න. YouTube එකකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන එකද? sir. ඇඩ් එක. Code එක හ්ම්? Microsoft Whiteboard එක download මේ කරනවා. බලා ගන්න. I mean, of course, it depends on if you're a single household or maybe a family. But it's actually possible to save some time. sir ඒක සර් cut වෙනවා. I think I would sleep in every single day. Do you know how much time you spend? Do you know how much time you spend doing the laundry at home? I mean, of course, it depends on if you're a single household or maybe a family. But it's actually possible to save some time. What would you do with some extra time? I think I would sleep in every single day. sir ඔයාගේ mic එක off කරන්න. ඒ අක්කගෙන් අහනවා ඒ අර අංකල් එයා ගෙදර නිකන් ඉන්න වෙලාවට මොකද කරන්නේ කියලා. එයා කියනවා නිදා හැම ගන්නවා. වෙලේම නිදාගන්න. පුදුම කම්මැලි කුතේ. ඔයාලා පොඩි කාලේ ලොකු වුණාම ඔය වගේ තමයි පුතේ. හරි. And we will make that possible. So please have a look at Because this. this is This is pretty our kind of- sustainable maintainer. It's perfectly integrated. And as far as I know, you've been to a party yesterday and there's one shirt. Well, this one. I think we should just wash it. All you have to do is to put it in the closet, then you close it. And in the next step, your laundry will be picked up. It will be analyzed so that you know the exact material. The label will be identified and it's connected to a manufacturer's database, so you know exactly what kind of item it is, and it will also see how dirty it is. The next step is it will determine how dirty the item is, as Tobias already said, and then it will spray the optimal amount of detergent from a nozzle directly onto the dirty area. Okay, so once again, it's really easy. You will always have the optimal setting. You don't have to think about the kind of detergent and the concentration any longer. It will all be done automatically. In the next step, it will be cleaned. In a further step, after it will be suction dried. Because you don't want to iron clothes any longer. It will all be done just this sustainable maintainer. And finally, it will be picked up once again, folded, and it will be stored in its proper place. Voila! What do you think about it? That's perfect. I mean, it does everything automatically, from washing the clothes to drying to folding to put them back into the cupboard. Not only does it save you a lot of time while you can do other things, it's also very nice because it washes every item at its perfect and optimal setting, and you can have your clothes for a longer time in a nice condition, and
and this is Left's voice. හරි. Panasonic. දැක්කනේ washing machine එක. හරි. automatically ready ඔව් සර් ඒක Panasonic එකක්. නැමෙනවා. පොඩ්ඩක් ඉන්න. හරි. ready හේතු සර් ඒක හොදනවා දැක්කේ නෑනේ. අයියනේ අර හේදුවේ ඒකේ කුණු තියෙන තැන විතරයි හොදන්නේ. හරි. ඒකේ එයා identify කරගන්නවා dirty areas. ඒ කියන්නේ කුණු තියෙන areas අයින් කරන දැන් ඔයාලා වගේ එකක් ඔකට දැම්මත් පුතේ washing machine එකක් ඉවරයි. පහුවෙනිදා පුතේ අලුත් washing machine එකක් ගේන්න යනවා පුතේ. ඒ පුතේ ඔයාලගේ තියෙන කුණු හැටියට පුතේ රෙදි වල තියෙන කුණු හැටියට හරි. ඒ පුතේ දඟලලා හරි. අපෝ නෑ සර් ගෙදරින් එළියට ගන්න. ස්මාර්ට් washing machine එක පුතේ දවස් දෙකක් යද්දි ඒක නිකන් සාමාන්‍ය washing machine එකක් බවට පත් වෙනවා ඒක. එහෙම තමයි ඒක. හරි. මේ හරි. කො කැමරා ඔන් කරන්න. එහෙම වෙන්නේ නෑ සර්. හරි. රයිට්. ඔයාලා උදේ පොඩ්ඩක් ෆ්‍රෙෂ් පිට ඉන්නවානේ. කුකුල් බැට වගේ. හරි ඒ බලන්න. මැසේජ් මොනවද දන්නේ මැසේජ් දාලා ටොයිලට් එකක් තියෙනවා. මම මොකද සර් මම It's 7 hours. කොහොමද සර් මම කිරිපිටි ගේන්න එපා. ඔව් ගෙදර කිරිපිටි ගේන්න එපා කියලා තියෙන එක හොඳයි පුතේ කිරි බොන්න එපා. සර් මම ෆෝන් එකනේ හරි BMW car BMW car වල embedded computers තියෙනවා. හොඳේ. right. ඉක්මනට මේක ලියා ගන්නකෝ. ලිව නෑ නේද? සර් තනින් බාස් ගොඩක් වෙట్లా තියෙනවනේ. මොනවා ගොඩක්? ඔව් සර් බාස් ගොඩක් වෙట్లా තියෙනවා මේ ඔව් සර් තනුල තිබ්බා. පේන්නේ නෑ සර්. අනික පේන්නේ නෑ සර්. මොන්ද වෙලා හරි හරි මම අර ඔප්ටිමයිස් කරන්න. ඔව් මින්න sorry ඒක එනවා සර්. දැන් හරිනේ. හරි සර් දැන් හරි. අලිය ලස්සන ලිය. ඔකේ මම ලොකු නෝට් දෙන්නේ නැහැ. රිවිෂන් නෝට් එකක් යන්නේ හරි කල්පනාවෙන්. හරි කල්පනා. ඕකේ සර්. කියන දේ හොඳටම අහගන්න. හරි? කියන දේ හොඳට අහගන්න. කියන දේවල් ටික ඔළුවට දාගෙන කෙටියෙන් ලියන්න තමයි තියෙන්නේ. ඒතර ඔය වචන දකිද්දිම දැන් මතක් වෙනවා. embedded මේ මේකක් නේ මේ කම්පියුටරයිස් කරපු එකක් වෙනවනේ මේ කියන්නේ. අන්න එහෙම ඔළුවට එන්න ඕනටක් දාලා. තරුවක් දාලා ලියුවත් කමක් නැහැ මෙහෙම. computerized devices කියලා. ඔයාලට මගේ ස්ක්‍රීන් එකේ මොනවද පේන්නේ? embedded computer, අකුරු වගේ smart television, smartphone, smart watching, watch, modern vehicle. හොඳයි පුතේ. computerized devices කියලා මෙන්න මෙහෙම තරුවක් දාලා ලිව්වනම් හරි. ඉන්න මම ඒක ලියන්නම්. තරුවක් දාලා ලියන්න embedded computers කියන්නේ computerized Sir, these are computerized command. These are computerized devices. Embedded computers කියන්නේ computerized devices වලට තමයි embedded computers කියලා කියන්නේ අපි. තේරුණාද? Yes. right. ලබන සතියේ ටෙස්ට් පේපර් එකක් තියෙනවා. ලෑස්ති වෙන්න හොඳේ? Okay sir. පාඩම් කරගන්න. ගොඩක්ම පාඩම් කරන්න ඕන මේ රිවිෂන් එකේ දැන් උගන්වන දේවලුයි. හරිද? අපි අන්තිමටම ඉගෙනුවේ. දැන් සමහර විට අපිට අන්තිම පාඩම් රිවිෂන් කරන්න බැරුව යයි. කියන්නේ අන්තිමට පාඩම් උගන්වපුවා කොහොමත් මතකයිනේ. ඒ කියන්නේ අපි ඉන්ටර්නෙට් පාඩම වගේ දැන් ඒකෙදි ඉගෙන ගත්ත දේවල් කොහොමත් මතකයිනේ. ඒතකොට ආයේ ඒක මම ප්‍රොමිස් වෙන්නේ නැහැ. ඒක ආයේ
රිවිෂන් එකනුත් කරනවා කියලා. දැන් මගේ මේකේ ටාගට් එක දැන් මේ මෑත කාලේ කරපුවා කොහොමද මතකයිනේ. ඉන්ටර්නෙට් පාඩම ඊට කලින් පාඩම වගේ දේ කොහොමද මතකයිනේ. මුල් ටික අමතක වෙලා තියෙන ඒවට චූටි සපෝට් එකක් දී ගන්න තමයි මට ඕන. දැන් මේ අවුරුද්දේ මුලම ඒ කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් වල වගේ කරපු පාඩම්. හරි. ඒතකොට ගොඩක් ළමයි ඒවට හිටියේ නැහැ. හරි. ඔය පන්ති ගැන දැනගත්තේ පස්සේනේ ගොඩක් ළමයි. ඒතකොට හිටියේ නැති ඒවා ඊගාට අමතක වෙලා තියෙන ඒවා අන්න ඒ ටික මතක් කරලා දෙන්නයි මගේ මේ ලොකුම ටාගට් එක. රිවිෂන් එකේදී. ඊට පස්සේ ඒ ටික කම්ප්ලීට් කරලා වලව ඊගාව ග්‍රේඩ් එකට පාස් කරන්නයි මට ඕන. සර් මම සර්ට අර කාඩ් එක යවන්න ඉල්ලපු සර් මේ ෆුල් නෝට් එක කිව්වා සර්ට. හරි. සර් එක බලලා තිබ්බා. right. ඊගාට මෙන්න මෙහෙම ටොපික් එකක් ලියන්න. හරි. කම්පියුටරයිස්ඩ් සර් කම්පියුටරයිස්ඩ් කම්පියුටරයිස්ඩ් කියලා කියනවා. හරි. right. මැක්කා අංජනා මැක්කා අංජනා මැක්කෙද්ද? අංජනාට මැක්කල්. ඔයාලා විතර ලස්සන දරුවට මැක්කා කිව්වනේ. අයියෝ. සර් මම කිව්වේ මම නෙමෙයි කිව්වේ. බොනුක ලිව්වද බොනුක? බොනුක මකන්නම්. හරිද? බොනුක පුතේ පසුබිමින් පිරිත් එහෙම අහගෙන බලන්න කොච්චර හොඳ පුතේ. එහෙම තමයි ඉන්නේ. උදේ ඉගෙන ගන්න දේවල් ඩබල් වෙලා ඔලුවට යන්නේ. හොඳට වැඩි වෙලා ඔලුවට යන්නේ. හරි. ඒ පිරිතුත් ඇහෙනවා. කොච්චර හොඳද නේ? තමයි දැන් මේ මගේ ඉතින් ඇහෙන්නේ සර්. දෙවුදු කියලා. හරි. කිසඳු ලිව්වද පුතේ? මෙනු වල ලිව්වද? netme සෙනුදි දසුනි. මේ දසුනිය මට මතක නැහැ. පොඩ්ඩක් ඉන්නවා. දසුනි අලුත්ද? Yes, sir. මේ හරි. අත කතා කරමු ඈ. හරි. අපි ඊළඟට මෙන්න ඊළඟ ටොපික් එක දාන්න. මෙන්න මෙහෙම. ගන්නම් මම අලුත් කොලයක්. හරි. ටොපික් එක දාන්න ඊගාවට computer devices classification. TION කියලා එන්න ඕන. මෙතන ලියන්න බැරි හින්දා පල්ලෙහාට ගත්තා. පරිගණක දැන් මගේ අකුරු ලස්සන නේ පුතේ. උපාංග වෙන අකුරු නැත්තම් මගේ අකුරු ලස්සනයි පුතේ. ඔව් සර් ඒක නම් ඇත්ත. වර්ගීකරණය පරිගණක උපාංග වර්ගීකරණය. හිතන්න පුතේ මෙහෙම ලෝකෙටම ඉන්නේ සර් කෙනෙක් විදිහට මං විතරයි නම් මගේ අකුරු තමයි ලස්සනම අකුරු. හරි. ඔයාලා ලස්සනට ලියන්න ඕනේ. ඔය මටත් පොඩි කාලේ කිව්වා අම්මා බැන්නත් එක පුතේ. ගෙහුවත් එක මං කුටිත් කාලේ තියෙන අකුරු කැතට ලියනවා කියලා. හරි. අකුරු ලස්සන ලියන්න කියලා. සර් ඉතින් පවුනේ. හැබැයි මං ඉතින් එච්චර ගණන් ගත්තේ නැහැ. ඒක නිසා මේ දැක්කන් ලොකු වුණාම දැන් මට අකුරු ලස්සන ලියන්න බෑ. ඒකේ පුතේ අමුතු ලස්සනක් තියෙනවද? ලස්සනක් නැත්තේමත්. ඔව් සර්. සර්ගේ ඉංග්‍රීසි හකුරුනේ වැල් අකුරු වලට සමාන අකුරු වගේ යනවා. වැල් අකුරු ගස් අකුරු වෙනවා ගස් අකුරු තනකොළ ගස් වෙනවා හිටපු ගමන් ඊට පස්සේ පුතේ බණ්ඩාර ගස් වෙනවා ඕම තියෙනවා හරි. හරි. ලියවද පරිගණක උපාංග සර්ගේ හිත සැනසෙන්න පොඩ්ඩක් කිව්වේ සර්. මේ බලන්න. ඔබාන් පඬිතයා මේ බලන්න පඬිතයා. හරි. පුතේ ඔන්න හොඳට අහගන්න. දැන් කම්පියුටර් එකක් මෙහෙම ගත්තාම දැන් මෙහෙ බලා ගන්න මෙහෙ විතරයි කො මෙහෙ විතරයි කො
ආක බලන් ඉන්නේ කවුද? මෙහෙ විතරයි. දැන් මෙහෙම මම කම්පියුටර් එකක් ඇන්දොත් මේක නෙමෙයි සුළු කුණාටුවකට අහුවෙච්ච කම්පියුටර් එකක්. මම කම්පියුටර් එක මම ඇන්දොත් දැන් මේක එක එක උපාංග තියෙනවනේ. උපාංග devices අනේ devices. මෙතන තියෙනවා keyboard එක. keyboard එක කියන්නේ උපාංගයක් නේ. keyboard එක උපාංගය. mouse එක කියන්නේ උපාංගය. mouse එක උපාංගය. monitor එක කියන්නේ උපාංගයක් නේ. monitor එක උපාංගයක්. හොඳට අහගන්න ඕන system unit එක. system unit එක කියන්නේ උපාංගයක්. ඔන්නම උපාංග තියෙනවානේ. කම්පියුටර් එකේ උපාංගනේ උපාංග. දැන් බයිසිකල් එකක් ගත්තොත් ඔයාලා බයිසිකල් පදින්න ආසයි නේ. බයිසිකල් එකේ උපාංග වෙන්නේ මොනවාද? ඇයි යන්නේ චේන් එක, ෂීට් එක, රෝද නේ? හැන්ඩල් එක. සමහර අයගේ බයිසිකල් එකේ උපාංග වෙන්නේ පුතේ බැටරි කෑලි, LED ලයිට්. හරි. කොසු මීටරවල්. ඒවා තමයි පුතේ බයිසිකල් එල්ලලා තියෙන පුතේ තොරණක් වගේ. හරි. දේවාලයක් වගේ සමහරගේ බයිසිකල්. හරි. කෝන්සුත් තියෙනවා ඒකේ. හරි. දැන් බයිසිකලේ කියන එකේ කෑලි ටික තියෙනවානේ. තේරෙනවද? parts. Bicycle is not an unique device. It's built with several parts. So computer also build using several parts. Several parts combination of several parts. හරි. සමහර කොටස් වල එකතුවක් තමයි පුතා කම්පියුටර් එක කියලා කියන්නේ. හරි. එතකොට දැන් මම කම්පියුටර් එකේ උපාංග මම මෙහෙම වර්ග කරනවා. මේ බලන්න හොඳට. මම කම්පියුටර් එකේ උපාංග මෙහෙම වර්ග කරනවා. පළවෙනි එක ආදාන උපාංග. මේකට අපි කියනවා ඉංග්‍රීසි වලින් input devices. දෙමළෙන් කියනවා නම් chow එකසියෝ කියලා තමයි කියන්නේ බොරුවට කිව්වේ. ආදාන උපාංග. ඊළඟට තව උපාංග જાතියක් තියෙනවා හොඳට අහගන්න පුතේ. හොඳට අහගන්න. කම්පියුටර් එකේ තව උපාංග જાතියක් තියෙනවා. අපි ඒවට කියනවා ප්‍රතිදාන උපාංග. හොඳට පුතේ රූල් තියෙනවා. ප්‍රතිදාන උපාංග. හරි. මේවට මම කියනවා පුතේ output devices. මොකද වචනේ හැමෝම කියන්න මට output devices. ඊළඟට මම ලියනවා මෙන්න මෙහෙම. මම ලියනවා storage ලියන්නේ නැහැ කවුරුත් පොතේ ලියන්නේ නැහැ. කුටි කන්න යන්නේ. devices. storage devices කියලා මම කියනවා. storage devices මේවට මම කියනවා පුතා ගබඩා උපාංග. ගබඩා උපාංග. ඊගාවට මම ගන්නවා මෙන්න මෙහෙම. input devices, output devices පොඩ්ඩක් ඔයාලට තියෙනව ටික විතරක් ගමු. input devices, output devices, storage devices. ඊගාට මම ගන්නවා memory devices. memory devices ගන්න තු මම ගන්නවා communication devices. communication devices. මේකට අපි සිංහලෙන් කියනවා sannivedana උපාංග. හොඳට බලා ගන්න පුතේ. sannivedana උපාංග. communication devices. sannivedana උපාංග. ළමයි 10ක් විතර අඩුයිනේ. මට කීප දෙනෙක් කෝල් කරලා කිව්වා. මේ මගේ රෙකෝඩින් එක යනවා නේද? ඔව් සර්. sannivedana උපාංග. මට එහෙනම් කියන්න මොනවද තියෙන කම්පියුටර් එකේ තියෙන devices වර්ග?
input devices, output devices, storage devices, communication devices. Input devices, output devices, storage devices, communication devices. හරි. මේ බලන්න. ඔන්න මම devices වර්ග කරා මෙහෙම. හරි. මේ බලන්න. කවුරුත් ලියන්නේ නැහැ. ලියන්න වෙලා දෙනවා. devices කියන එක මෙහෙම වර්ග කරා. කතයිනේ. මම පුතේ මම ලස්සනට අඳිනවා එක. මෙන්න මෙහෙම කොහොමද පුතේ? මට ඉතින් කෙලින් අඳින්න පුළුවන් හිටපු ගමන්. හොඳලට එහෙම ටූල් එකක් තිබ්බේ පුතේ. හරි. ඔන්න මම දැන් ලිස්ට් එකක් හදන්න යන්නේ. චටක් ඉන්න. එන්න එහෙම පොඩි වගකුත් ගහ ගන්න. ඔයාලා ලියන්නේ නැහැ මොකුත්? ලියන්න. මෙහෙ බලන් ඉන්න ඕන. අම්මෝ කවුරු හරි පුතේ කිරි එකක් බිව පුතේ සංකුයික් බොනවා වගේ පුතේ. එහෙම කී මොනවාද? හරි. හරි. මේ අහන්නකෝ input device කියන එකේ තේරුම මොකද්ද දන්නවද? දන්නවනම් පන්තියේ මාත් මාර ප්‍රශ්නේ අහන්න. හැබැයි දැනගෙන ඉන්න ඕන. අර කලින් උගන්වන්නේ. දන්නවා සර්. ඒක. මේ බා. එක්සම් මේ උඩින්ම ලියලා තියෙන්නේ. පුතේ input devices කියන්නේ ඇතුල් කරන උපාංග. ඇතුල් කරන ඒවා. ඒ කියන්නේ කම්පියුටර් එකට මොනවා හරි දෙයක් කියන්නේ මාළු පාන් එකක් කිඹුල බනිස් එකක් එහෙම නෙමෙයි පුතේ. හරි. data දත්ත උපදේශක් අන්න හරි විනුති. data or instruction. The devices we are used to enter data or instruction to a computer we are called input devices. We are calling input devices. හරි. පරිගණකයට මොනවා හරි ඇතුල් කරන්න ගන්න උපාංග. මේ බලන්න. දැන් මගේ මේ ටච් පෑඩ් එකේ මම ලියනෙව්වා කම්පියුටර් එකට ඇතුල් වෙනව නේද? දැන් මම ලියන්නේ ටච් පෑඩ් එකේ. මම මොනිටර් එක ඇස්සේ ගිහිල්ලා එහෙම ලියනවද පුතේ? මම මගේ ලැප්ටොප් එහෙම ලියන්නේ නැහැ. මම ලියන්නේ ටච් පෑඩ් එකේ. හරි. දෙවිදු මයික් එක ඕෆ් කරලා hina වෙන්න. හරි. දෙවිදු hina වෙනකොට පුතේ මට hina යනවා ඊට පස්සේ. කුකුල් පැටියෙක් වගේ. හරි. එතකොට මේ ටච් පෑඩ් එකේ මම ලියනෙව්වා කම්පියුටර් එක ඇතුළට නේද යන්නේ. එහෙනම් මේ ටච් පෑඩ් එක කියන්නේ ටච් පෑඩ් එක නෙමෙයි මේක ග්‍රැෆික් ටැබ්ලට් එක කියන්නේ මේ ග්‍රැෆික් ටැබ්ලට් එක ඇවිල්ලා ඉන්පුට් ඩිවයිස් එකක්නේ. ඉන්පුට් ඩිවයිස් එකක්. එයි මම මේක ලියන්නේ කම්පියුටර් එක ඇතුළටනේ යන්නේ. දැන් මම තව උදාහරණයක් ඉදිරියට ගත්තොත් මවුස් එක. මම මවුස් එකෙන් කරන දේවල් කම්පියුටර් එක ඇතුළට නේද යන්නේ. ඒ කියන්නේ මම මවුස් එක මූව් කරද්දි කම්පියුටර් එක ඇතුළට නේද උපදෙස් යන්නේ. එතකොට පුතා මවුස් එක කියන්නේ input device එකක්. මම keyboard එකකින් keys type කරද්දි මේ type කරන keys ඒ කියන්නේ key ගැලවිලා ඇතුළට යන්නේ නැහැ පුතේ. ඒ type කරාම ඒ key එක මෙහෙම ගැලවිලා විදන් ඇතුළට යන්නේ නැහැ. එහෙම නෙමෙයි. ඒ කියන key එක press කරාම කම්පියුටර් එක ඇතුළට නේද ඒ කියන එක යන්නේ. ඒ කියන key එක කම්පියුටර් එක ඇතුළට නේද යන්නේ. කම්පියුටර් එකේ type වෙනව නේද ඒ කියලා. එතකොට keyboard එක කියන්නේ input device එකක්. දැන් මගේ මයික්‍රොෆෝන් එක mic එක දැන් මම මෙහෙම කතා කරද්දී මගේ කටහඬ mic එක ඇතුළට නේද පුතේ යන්නේ. mic එක ඇතුළට නේද මගේ කටහඬ යන්නේ. එතකොට mic එක කියන්නේ input device එක. දැන් මම උදාහරණයක් විදිහට මෙහෙම ගන්න. මොනිටර් එක.
මොනිටර් එක. දැන් මොනිටර් එකෙන් මොනවා හරි දෙයක් ඇතුළට ගන්නවද නැත්නම් මොනවා හරි දෙයක් අපිට දෙනවද? අපි කියන දේ යාලා අපිට මේ පෙන්නනවා. අපිට පෙන්නනව නේද? පෙන්නනවා. අපිට පෙන්වනවා. පෙන්නනවා කියන්නේ කම්පියුටර් එකකින් එළියට දෙනවා. තේරෙනවද? මොනිටර් එකෙන් කම්පියුටර් එකේ වෙන දේ අපිට පෙන්නනවා. ඒ කියන්නේ මොනිටර් එක මොනවා හරි අපෙන් ඇතුළට ගන්නවද? අපෙන් මොනවා හරි මොනිටර් ඇතුළට ගන්නවද? නෑ. මොනිටර් එකෙන් අපිට පෙන්නනවා. මොනිටර් එකෙන් අවුට් කරනවා. අවුට් කරනවා. කම්පියුටර් එකේ පැත්තෙන් ගත්තොත් දැන් අපි කම්පියුටර් එකක් කියලා හිතුවොත් මොනිටර් එකෙන් එළියට දෙනවා නේ. එතකොට මොනිටර් එක පුතා අවුට්පුට් ඩිවයිස් එකක්. ස්පීකර් එක ගත්තොත් ස්පීකර් එකෙන් ශබ්ද ඇහෙනවානේ. ශබ්ද අපිට ඇහෙනවා. අපිට ශබ්ද ඇහෙනවා කියන්නේ කම්පියුටර් එකෙන් ඒක ශබ්ද එළියට දෙනවා කියන එක නේද? හරි. සවුන්ඩ් එක අවුට් කරනවා. හරි. ජිනේව්රා අන්න දැක්කද? ඒ බල්ලා කෑ ගහපු එක මට ඇහුණා. ඒ කියන්නේ මගේ ස්පීකර් එකෙන් බව් ගාලා පුතේ මට ඇහුණා. එතකොට ස්පීකර් එකෙන් සවුන්ඩ් එක අවුට් කරනවා. තේරුණාද? එතකොට ස්පීකර් එක කියන්නේ අවුට්පුට් ඩිවයිස් එකක්. ස්පීකර් එක කියන්නේ අවුට්පුට් ඩිවයිස් එකක්. ඒ වගේ මම තව එකක් ගත්තොත් printer එක print එකක් දානවා කියලා හිතන්නකෝ. ඔන්න print කරනවා ඈ. print කරද්දී කම්පියුටර් එකේ තියෙන දෙයක් නේද කම්පියුටර් එකෙන් එළියට එන්නේ. කම්පියුටර් එක ඇතුලේ තියෙන ડોකියුමන්ට් එකක්නේ කොලයක් විදිහට එළියට එන්නේ. නේද? කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක්නේ අපි print කරලා එළියට ගන්නෙ. කම්පියුටර් එකේ තියෙන පොතක්නේ අපි print කරලා එළියට ගන්නෙ. කම්පියුටර් එකේ තියෙන මොනවා හරි ડોකියුමන්ට් එකක් අපි print කරලා අවුට් කරගන්නවා. සමහරවිට කම්පියුටර් එකේ තියෙන මොකක් හරි දැන් මේ ස්ක්‍රීන් එකේ තියෙන දේ මට ඕන නම් print කරගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අපි ඒවට කියනවා output devices. හරි. එහෙනම් දැන් මම input devices list එකක් හදන්නම් මෙහෙම. input devices list එකක් හදන්නම් හොඳට බලන්න පුතේ. ඔක බලන්න. මේ බලන්න මම input devices list එකක් ලියන්නම්. එතන මම ලියනවා mouse කොහොමද මගේ අතුරු ලස්සන keyboard mouse keyboard ඊගාට මම තව ගන්නම් microphone ඊගාට අර මගේ පෑන මොකද්ද මම ලියන පෑන මම ලියන light pen hari නැත්නම් මම දැනට drawing pad graphic tablet නැත්නම් drawing pad ඊගාට හරි ඔන්න ඔය ටික දැනට ඇති දැනට scanner දැනට මම ඒ ටික නොකිය scan හරි ඇති පොඩකින් Aisha trackball ඔව් හරි ඒ ටික QR code reader barcode reader පොඩෙන් ඒ ටික කියලා දීලා ගන්න පොඩෙන් ඊළඟට output devices වෙන්නේ monitor speaker printer මෙන්න මේ වගේ දේවල් multimedia project හරි තව ලියමු plotter හරි පොඩ්ඩක් ඉන්න කියලා දීලා ලියමු නැත්නම් හරි නෑ දන්න අය ඉන්නට වඩා දන්නේ නැති අය ඉන්නවනේ ඒ නිසා ඔක්කොම කියලා දීලා මම ලියවන්නම් හොඳේ ටක් ගාලා ඔය වගේ ලොකු අගුවක් වෙනකන් ඉක්මනට
හරි. කො ලිව්වද? No, sir. බලමු ලියලාද කියලා. කට්ටිය. බලමු. සිහත් ලිව්වද සිහත් පුතා? හොඳයි. කො සිහත්ගේ ඔය බෑග්ග්‍රවුන්ඩ් අයින් කරන්න බෑග්ග්‍රවුන්ඩ් අයින් කරන්න. බෑග්ග්‍රවුන්ඩ් දාන්න එපා බෑග්ග්‍රවුන්ඩ් දැමීම සපුරා තහනම්. को सेनुदी के कैमरा को फ्लावियो के कैमरा को අවෝදි කුඹුරක් මැදින් නම් මොකද කරන්නේද? ගෙවිලියක් කළා. නවස සමනලි ඉවරද? ඉවරයි සර්. good. ජිනේව්රා සර් පෙන්නන්න ඕනිද? චුට්ටක් ඉන්න මම අන්තිමට පොත් බලන්නම්. දැන් පොත් බලන්න ඉගත වෙලා යනවා. සිනෙත්මා ලිව්වද? yes sir. අනුහස් ජනුත් අර උදේ නැගිටලා ආවනේ කොහොම හරි. වාල්නි උදේ අම්මලා කතා කරලා මාත් එක්ක තරහක් ආවද? අපෝ මේ අමිල ෂවනම් මේ උදේම පන්ති දාලා මම නිදා ගන්නත් නෙමෙයි හිතුණා. නෑ නෑ ඇත්තේ නෑ අම්මේ වන්දන නැද්ද ඔයාලගේ හැටි. මට බැන බැන පන්ති එන්න බි. අම්බෝ නෑ සර්. හරි. को कैमरा को මට නිකම් බිබියම නැගිටින්න. को जनुत कैमरा ऑन करना गयुम कैमरा ऑन करना कैमरा ऑफ करना बे सिहत को कैमरा है तीक्ष्ण कैमरा को आई में कैमरा ऑन ऑफ करना हर मैं बान हर मैं बान ना कैमरा ऑन ඇත්තටම සර් මගේ නම වරද්දලා කියනවද නැත්නම් ඇත්තටම මේ සිහත් සිහත් කියලා පුතෙක් ඉන්නවා සියත් නෙමෙයි සිහත් හරි මේ බලන්න හොඳට බලන්න දැන් මේ බලන්න මම මෙහෙම කියන මේ බලන්න පුතේ පුතාලට මම පෙන්නන්නම් මෙන්න මෙහෙම ඩිවයිස් එකක් මේ බලන්න මම දැන් ඩිවයිස් ටිකක් පෙන්නන්න යන්නේ හොඳට බලා ගන්න විභාගයට අහන එක අහනවා මේ කොටස් හොඳේ හරිම වැදගත් මම ලස්සනට කියලා දෙන්න මේ බලන්න මං පෙන්නන්න දෙයක් නැහැ ඉන්නක මම පෙන්නන්න ඇත්තටම මට පෙන්වන්න හැකි එක හරි මේ බලන්න ඔන්න බලන්න හොඳට මේක මොකද්ද ෆෝන් එක Samsung Galaxy Note 10 ෆෝන් එක. සම කෝඩ් එක නෝට් 10 එක පොකෑ ගන්න මම කියන එක විතරක් හිතන්න හරි දැන් මම මේ ෆෝන් එකේ මෙතන තියෙනවා පෑනක් ඕම් බලන්න ඈ මේක එහෙනම් පෑනක් ලයිට් මෙන්න මේකට කියනවා පුතා අපි ලයිට් පෙන් ලයිට් මේක ලයිට් පත්තු වෙන පෑනක් ඕ නෑ ලයිට් නෑ එහෙම ලයිට් පත්තු වෙන පෑනක් නෙමෙයි පුතේ ලයිට් පෙන් කියලා කියන්නේ මේ පෑනින් පුළුවන් මේ ෆෝන් එක කන්ට්‍රෝල් කරන්න මේ මට මේකේ ලියන්න පුළුවන් මේ හායි කියලා ලියුව හැකි මේ දැක්කද මේ පෑනින් ෆෝන් එකේ ලියුව හැකි හරි හැම ෆෝන් එකකටම එහෙම පෑන්නේ නැහැ හරි එතකොට දැන් මම උදාහරණයක් විදිහට මෙහෙම පෙන්නන්නම් තව දෙයක් පෙන්නන්නම් ඔන්න මම මෙහෙම ගන්න ඔන්න මම ෆොටෝ එකක් දැම්මා ඔන්න ෆොටෝ එකක් පෑනෙන් ෆෝන් එකෙන් ෆොටෝ එකක් දැම්මා පේනවනේ ෆෝන් එකෙන් ෆොටෝ එකක් දැම්මා දැන් මම මේ පෑන මෙහෙට කරද්දි දැක්කද ෆොටෝ මාරු වෙනවා මම අතින් මොකුත් කරන්නේ නැහැ පෑන මෙහෙට කරද්දි ෆොටෝ මාරු වෙනවා පේනවද දැක්කද මේ පෑනින් කන්ට්‍රෝල් කරන්න පෑනින් කන්ට්‍රෝල් කරන්න ඕනේ හරි ඇයිෂා zoom in zoom out කරන්න මෙහෙම කරකෙව්වොත් පෑන ඉවර කරකෙව්ව පෑන ඉවරයි හරි දැන් මෙහෙම කරොත් අන්න බලන්න මම මෙහෙම මගේ ෆොටෝ එකක් ගන්න හරි මම මේක මෙහෙම කරකෙව්වොත් හොඳයි නේද අපොට එන්න දැන් මම මෙහෙම කැමරාව අරගෙන දැන් ඔයාලට පේනවා කැමරා එක දැන් කැමරාව පේනවනේ දැන් මේ තියෙන කැමරාව හරි
පේනවනේ මම මේක මෙහෙම කරකෙව්වොත් මේක zoom වෙනවා මේ කැමරාව ලොකු වෙනවා අනිත් පැත්තට කරගෙවුවොත් පොඩි වෙනවා අන්න එහෙම ඔප්ෂන් තියෙනවා දැන් මේ පෑනින් මට මේ ෆෝන් එක කන්ට්‍රෝල් කර හැකි මේ ෆෝන් එක කන්ට්‍රෝල් කර හැකි පෑනින් දැක්කද එතකොට අපි මේ පෑනට කියනවා පුතා ලයිට් පෙන් මොකද්ද ලයිට් පෙන් හොඳට හිතන්න දැන් මම මේ පෑනින් කරන දේවල් කම්පියුටර් එක ඇතුළට දෙන්නේ කම්පියුටර් එකකින් එළියට දෙන්නේ ඇතුළට යනවා කම්පියුටර් එකකින් ඇතුළට දෙයක් යනවා නම් පුතා අපි ඒකට කියනවා මොන ඩිවයිස් එකක්ද ඉන්පුට් ඩිවයිස් ඉන්පුට් ඩිවයිස් එක හොඳ ළමයි වගේ බලා ගන්න එහෙනම් අපි ඔන්න මේකට තව ඩිවයිස් එකක් ලියා ගමු හරි ඔන්න මම තව ඩිවයිස් එකක් මේකට ඇඩ් කරගන්නම් කොහොම ඉන්න ලයිට් පෙන් මොකද්ද ලයිට් පෙන් ලියන්න ලයිට් පෙන් ඔව් සර් ඒ ලයිට් පෙන් එක ඔය ෆෝන් එකට විතරම මේ ෆෝන් එකට දෙන්නේ? මේ ෆෝන් එකට විතරයි එතකොට දැන් මම ඒ කියන්නේ සර් දැන් ඔය ෆෝන් එකෙන් Apple එකෙන් වැඩ කරන්න බෑනේ. එහෙම බෑ හරි දැන් මම මේ ග්‍රැෆික් ටැබ්ලට් එකේ ලියන හැබැයි සර් ගැලැක්සිම පෙන්නේ ගැලැක්සිම ඩිවයිස් එක පුළුවන් නේ සර් බෑ ඒ ෆෝන් එකට සපෝට් කරන එකවත් බෑ දැන් මේ පෑන මගේ ටැබ්ලට් එකට විතරයි ඒ කියන්නේ ග්‍රැෆික් ටැබ්ලට් එකට විතරයි එතකොට මේක ලයිට් පෙන් හොඳට තේරුම් ගන්න පුතා හරි බලන්න මෙයා විභාගයට අහයි හරිම කල්පනාවෙන් බලන්න කොච්චර ලේසිද ඊගාවට මේ බලන්න ඔයාලා කඩවල් වලට ගිහිල්ලා තියනවාද සුපර් මාකට් වල බඩු ගන්න ගිහිල්ලා තියනවාද ඔව් සර් මේ ඒ ඇන්ටි කවුරු අංකල් කෙනෙක් පොතක් අරගෙන පිළිවසන මෙහෙම කරාම කී සර් පාගෝඩ් රීඩ් එක ගැන නේද සර් කියන්නේ පොඩ්ඩක් ඉන්න මේ බා පුතාලා ඔය දැකලා තියෙනවද සුපර් මාකට් වලට ගිහිල්ලා ඔය ෆුඩ් සිටි වල ආපිකෝ වල වගේ සමහර අනිත් ඒවා වගේ තියෙනවා ගොඩක් තැන් වල දැන් නම් තියෙනවා ඒගොල්ලෝ අපි දැන් බිස්කට් පැකට් එකක් ගත්තාම ඒගොල්ලෝ බිස්කට් පැකට් එක චූටි මැෂින් එකකට අල්ලනවා දැකලා තියෙනවද ටික් ගාලා නිකන් රතු පාට බල්බ් එකක් වගේ දෙන මැෂින් එකක් දැකලා තියෙනවද ඒගොල්ලෝ මේ වගේ තමයි ඔය බලන්න ඕනම ප්‍රොඩක්ට් එකක මෙන්න මේ වගේ වෙනසක් තියෙනවා මෙන්න මේ වගේ මේ තියෙන මෙහෙම ඔයාලා දැකලා තියෙනවද මේ තීරු තියෙන එකක් දැකලා තියෙනවද මේ තියෙන yes මෙන්න මේ වගේ එකක් දැකලා තියෙනවද ඕඩම එකක තියෙන දැන් බිස්කට් පැකට් එකක් ගත්තත් තියෙනවා පොතක් ගත්තත් එකක් තියෙනවා මේ බලන්න දැන් මේ පොත ගත්තොත් මේ පොතේ මේ ඔයාලා බලන්න ඔයාලගේ ළඟපාත කඩෙන් ගත්ත බඩුව එහෙම තියෙනවා නම් මෙන්න මේ වගේ එකක් තියෙනවා පුතා අපි මේකට කියනවා බාකෝඩ් මොකක්ද barcode සිංහලෙන් කියන්නේ තීරු කේතය කො කියන්නේ තීරු එතකොට ඔය තීරු කේතය කියවන මැෂින් එක සමහරලාට තුවක්කුවක් වගේ පොඩි මැෂින් එකක් තියෙනවා සමහර කඩවල වල සමහර කඩවල නිකන් ඒක මේසේ හිට්ටෝලා තියෙනවා රතු පාටට හුරු ලයිට් එකක් පත්තු වෙනවා හරි හොඳට බලන්න හරි අමලත් එක්ක shopping කරන්න ගියාම හොඳට බලන්න ඔය ඇඳුම් කඩවල අබෝස මේ හරි බෑ ඔය ඇඳුම් කඩවල ටැග් එක ඒ අල්ලනවා මේ මැෂින් එකට මොකක්ද ඒකට පුතා අපි කියන්නේ barcode reader ඔන්න මම ලියන්නම් barcode ලියන්න reader barcode reader light pen barcode reader දැන් මම ප්‍රශ්න අහනවා මේක ඉවරලා කැමරා ඕෆ් කිරීම තහනම් කැමරා ඔන් කරන් ඉන්න ඕන එහෙම පොඩක් එහෙම ප්‍රශ්න එන්න පුළුවන් ඉතින් සිග්නල් ප්‍රශ්න වලට කමක් නැහැ අවංක වැඩ කරන හොඳ ළමයි වෙන්න ඕන හරි පේනවනේ ළමයි ගොඩාක් ක්ලාස් එක 10 වෙනකන් තියෙනවද අද 12 වෙනකන් නේ මං කිව්වේ බොරු 8ට ඉවරයි හරි මේ බා barcode reader තව එකක් මගේ පුතාලට මම කියලා දෙන්නම් මේ බලන්න ඔයාලා දැකලා තියෙනවද මෙන්න මේක ක්ලාස් එකේ white board එක download කරන්න කියලා දෙන්න මොකක් download කරන්න ඕන white board එක
මේ බලන්න මම පොඩි ඩිවයිස් එකක් පෙන්නන්න. ඒකත් ඇත්තටම ඔයාලට පෙන්නන්න. ඇයි සර් මෝහ ඩවුන්ලෝඩ් කරන්නේ? බලන්න. මේ මෙතන තියෙනවා ඉවර. සර්වි කැමරා එක මෙන්න මෙහෙම ඩිවයිස් එකක් පේනවාද? මේ මොකක්ද මේ? print එකක්. printer එතකොට ওই printer එකේ මේ printer එකේ උඩ මෙන්න මෙතන තියෙනවා පුතා අපි මේකට කියනවා ස්කෑනර් එකක්. මොකද්ද? ස්කෑනර් එක. ඔන්න මම ස්කෑනර් එකට මෙතෙන්ට මොකක් හරි මෙහෙම කොලයක් දානවා. ඔන්න බලන්න. සර් ඔතනට අතක් තිබ්බත් හරිද? ඔව් මේකට මම මෙහෙම කොලයක් දානවා. ඔන්න ස්කෑනර් එකට කොලයක් දාලා ස්කෑනර් එක වැහුවා. ස්කෑනර් එකට කොලයක් දාලා ස්කෑනර් එක ඔෆ් කරා. ඊගාට මෙහෙම ස්කෑනර් එක වහගත්තා පියන. ඊළඟට මම මේකට ස්කෑනර් එක පවර් ඔන් කරා. පවර් ඔන් කරලා මම මෙතන තියෙනවා බටන් එකක්. මේක ඔබනවා. මෙන්න බලන්න මේක ඔබනවා. ඔබද්දී අපි හොරාට ස්කෑනර් එක උස්සලා බලමු. ආම් බලන්න අර දැක්කද? ආම් බලන්න පුතේ. අර ස්කෑන් වෙනවා පේනවද මේ? ඔය ස්කෑන් වෙනවා පේනවද? අර නිකන් අර පටියක් වගේ එකක් යනවානේ ලයිට් පටියක් වගේ. ඔව් සර්. මේක තමයි ස්කෑන් වෙනවා. ඒක අපිට පේන්නේ නැහැ ස්කෑන් වෙන එක. ඊගාවට අර ස්කෑන් වෙලා අපි දාපු කොලේ කොපි එකක් මට යා අරන් දෙනවා. ස්කෑන් කරලා කොපි එකක් ඔන්න මට අරන් දුන්නා. මේ බලන්න. මේ බලන්න. මේ බලන්න. මේ තියෙන්නේ අපිට කොපි එක අරන් දුන්න කොලේ. මේ තියෙන්නේ ඔරිජිනල් කොලේ. මේ තියෙන ඔරිජිනල් පේපර් එක. මේ තියෙන කොපි එක. දැක්කද ස්කෑන් වෙලා කොපි එකක් අරන් දුන්නා. හොඳටම තේරුණාද? හරි. ඒ කිරිච්ච කැලලත් ඒ විදිහටම තියෙනවා. හරි. නැතුව. right ස්කෑනර් එක. එතකොට ස්කෑනර් එක කියන්නේ පුතේ input device එකක්. ස්කෑනර් එක කියන්නේ input device එකක්. එතකොට input device. SCANN ස්කෑනර්. හරි. ඒකත් ලියා ගන්න හොඳ පුතාලාගේ. ස්කෑනර් එකට අත තිබ්බත් මොකද වෙන්නේ? ස්කෑනර් එකට අත තියන්න හොඳ නැහැ. ඒ ස්කෑන් වෙන ලයිට් එක හොඳ නැහැ පුතේ. සාමාන්‍ය ඇඟට වදින්න. අත තිබ්බොත් අතේ ෆොටෝකොපි එකක් වදීටි. ඒත් කළු පාටට වදී. අත තියලා වහන්න බෑනේ. අර උඩ පියන වැහුවේ නැත්තම් හරියට කොපි එක වදින්න. කළු පාටට හුරු කොපි එකක් වදී. camera on. සර් ගා barcode readers නැද්ද? නෑනේ barcode reader එකක් පෙන්වන්න නෑ. හරි. ඊගාවට බලා ගන්න. ඊගාව එක හොඳට බලා ගන්න ඊගාව එක. මේකත් ලියන්න QR code reader. QR code reader. QR code reader. මේ barcode reader එකට පුතා සිංහලෙන් කියන්නේ සිංහල එක අවශ්‍යය. barcode reader එකට සිංහලෙන් කියන්නේ තීරු කේත කියවනය. තීරු කේත කියවනය. සර් ඒක එකට කියන්නේ light pen එකට කියන්නේ ආලෝක පෑන. ආලෝක පෑන. mouse එකට කියන්නේ මොකද්ද? මූසිකය. keyboard එකට කියන්නේ යතුරු පුවරුව. සර් කිව්වේ සර් ඒවා කැතයි කියලා ඒ වචන. ඔව් මයික්‍රොෆෝන් එකට මයික්‍රොෆෝන් තමයි කියන්නේ. graphic tablet එකත් එහෙමම තමයි. හරි. ලිව්වද මේ ටික? හරි. ටැබ්ලට් එක. හරි. QR code reader. ඒකට අපි කියන්නේ QR කේත කියවනය. මේ බලන්න හොඳට බලන්න. මොකද්ද QR code reader කියන්නේ? මේ බලන්න. පුතාට මම පෙන්නන්න. පිටි බෝතලේ බලමු QR code reader එකක් තියෙනවද කියලා. මේ පිටි බෝතලේ තියෙනවා පුතේ barcode reader එකක් නම් තියෙනවා. මේ බලන්න. sorry barcode එකක් තියෙනවා.
බාකෝඩ් එකක් තියෙනවා. සර් ඇට්ලස් පොත්වල තියෙනවා සර් QR code. ඔව් මේ පිටි බෝතලේ බාකෝඩ් එකක් තියෙනවා. හරි. බාකෝඩ් එක කියවන මැෂින් එක මොකද්ද? බාකෝඩ් රීඩර්. read බා මේ තීරුකේත කියවන්නේ. QR කෝඩ් එකක් බලමු ඔහම ඉන්න. QR code වල තියෙනවා සර්. සර් මේ QR QR කෝඩ් රීඩර් එකක් මම QR කෝඩ් එකක් පෙන්නන්න යන්නේ. ඔහම ඉන්න. ඉන්නකො මම ඉන්ටර්නෙට් එකෙන් ආරම්භ සර් මේ ඔහම ඉන්න මම පෙන්නන්න. පුතා ඔය ඇට්ලස් පොත්වල එහෙම තියෙනවා මෙන්න මෙහෙම එකක්. හොඳට බලන්න මම මේ කියන දේ ඇත්තද කියලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක්. මේ බලන්න. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔයාලා දැකලා තියෙනවද කියලා බලන්න. මෙන්න මේ වගේ එකක්. ඔයාලා මෙන්න මේ වගේ ඒවා දැකලා තියෙනවද පුතාලා? ඔව් සර් WhatsApp එකේ WhatsApp එකට යන්න තියෙනවා. ඔව් සර් WhatsApp එකේ ඔව් සර් ලැප් එකට WhatsApp දාපුවම ස්කෑන් කරන්න තියෙනවා. තියෙනවා. හරි. WhatsApp කොහොමද තියෙන්නේ? ඔව් හරි. සමහර බඩවල පෙට්ටි වල තියෙනවා. සමහර බඩු පෙට්ටි ඔව් වල සර්. තියෙනවා. හරි. ඔය ඩරස් QR. ගෙන්නනකොට සර් ඒකේ තියෙනවා. හරිනේ වැඩි. අන්න එහෙම. මට මතක් කරගන්න. මේ තියෙන සාර මේ තියෙන්නේ පුතේ. තියෙන එක. මේ තියෙන්නේ පුතේ. මට 100ක් කියුවහම මතක් වුණා. ඔය දරාස් එකේ පැකින් වල එහෙම තියෙනවා. මොකක්ද? හෑන්ඩ් ෆ්‍රී දෙකක් දෙනවා ඒකේ තිබ්බා. QR ඒක තමයි අවබෝධය. QR කෝඩ් කියලා මේකට කියන්නේ. මේකට මොකද්ද කියන්නේ? QR code. QR. එතකොට ඕක ස්කෑන් කරන්න පුළුවන්. ගොඩක් ෆෝන් එක අරගෙන ෆෝන් එකේ ඔය Play Store එකේ ඇප්ලිකේෂන් තියෙනවා QR කෝඩ් එහෙම ස්කෑන් කරනවා. මේක මෙහෙම කැමරාවෙන් මෙහෙම අල්ලපුවාම ඒකේ QR කෝඩ් එක යා ස්කෑන් කරගන්නවා. තේරෙනවද? ෆෝන් එක මෙහෙම QR කෝඩ් එකට අල්ලපුවාම ඒ QR කෝඩ් එකේ තියෙන ඒවා මෙයා රීඩ් කරනවා. එතකොට QR කෝඩ් ස්කෑන් කරන එකට අපි කියනවා QR කෝඩ් reader. QR code reader. QR code scan කරන එකට අපි කියනවා QR code reader. හරි. පැහැදිලිද? කොහොමද QR code scan වෙන්නේ? ඒවා ස්කෑන් කරන්න කැමරා ෆෝන් එකේ කැමරා ඇප් එකකිනුත් පුළුවන්. සමහර ෆෝන් වල කැමරා ඇප් එකකිනුත් පුළුවන්. නැත්නම් ඔය Play Store එකේ ඔයාලා try කරලා බලන්න QR code reader කියලා search කරලා ස්කෑන් කරලා බලන්න. හරි. සර් අපිට ඇට්ලස් පොත්වල එහෙම තියෙනවා. හරි. හරි. ඒක ලියලා ඉවරයි නේද? ඔව් සර්. හරි. ඊගාව. මෙතෙන් දෙමු. ආය output device පැත්තට එමු. පුතාලා දැකලා තියෙනවද මෙන්න මෙහෙම device එකක්. මේ බලන්න. හරිම ලස්සනයි බාඩම. පුතාලා මෙන්න මෙහෙම device එකක් දැකලා තියෙනවද කියලා බලන්න. මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකක්ද? ඔයාලා ගිහලා තියෙනවද ෆිල්ම් බලන්න? ඔව් සර්. ඔව් සර් ඔයාලා හිතන්නේ ෆිල්ම් සර් කියන ප්‍රොජෙක්ට් එකද? ෆිල්ම් හෝල් වල තියෙන ලොකු ටීවී එකක්ද එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක්ද? ප්‍රොජෙක්ට් එකේ මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එකේ ඉඳන් දානවා මේ ඒකට තමයි මේ තිරේ හදලා තියෙන්නේ. මේ බලන්න. එහෙනම් සුදු පිටියක් තියෙන්නේ. මේ බලන්න. මේ බලන්න. සුදු බිත්ති වලටත් ඇල්ලුවේ හැටි. මේ බලන්න. ඔයාලා මෙහෙම device එකක් දැකලා තියෙනවද? ඔයාලට ඔය ඉස්කෝලේ එහෙම පෙන්නලා නැද්ද මොකුත්? උත්සව වලදී එනවා සර්. අර උපුල් ක්ලාස් එකෙත් තියෙනවා. උපුල් සර්ගේ ඉංග්‍රීසි ක්ලාස් එකෙත් තියෙනවා. ඔව් සර්. අන්න නසරේ සර් ගාව තියෙන ඔව් සර්. මම ඉස්සර ශිෂ්ටත් එකක් දෙකට ගියා ඒකෙත් තිබ්බා. හරි. එතකොට ප්‍රොජෙක්ටර් එකක් කියන්නේ මෙහෙම පොඩි device එකක් පොඩි අර වගේ පෙට්ටියක් වගේ device එකක් ඒකෙන් මොකද කරන්නේ පුතේ ඒකේ ඉස්සරහා තියෙනවා ලයිට් එකක් ඒ ලයිට් එකෙන් මෙහෙම අවුට් කරනවා ඒ ලයිට් එකෙන් ඔහම එළියට යවනවා අර කම්පියුටර් ස්ක්‍රීන් එකේ ස්ක්‍රීන් එක ලොකු තිරයකට ගන්න පුළුවන් ඔය ෆිල්ම් හෝල් වලක් තියෙන්නේ ඒ ලොකු තිරයක් තියෙන ඒක නිකන් රෙද්දක් වෙන්න පුළුවන්
සුදු පාට බිත්තියක් වෙන්න පුළුවන්. ලොකු ස්ක්‍රීන් එකක්. ඒ ස්ක්‍රීන් එකට අර ප්‍රොජෙක්ටර් එකෙන් මෙහෙම රූප එවනවා. ප්‍රොජෙක්ටර් එකෙන් රූප එවනවා. එතකොට අපිට ඒක ලස්සනට ලොකුවට පේන. මල්ටිමීඩියා ප්‍රොජෙක්ට්. තේරුණාද පුතා? මල්ටිමීඩියා ප්‍රොජෙක්ට්. එහෙනම් මෙතන අපි ලියමු. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එකෙන් එන එළිය ඇඟට වැටෙන්න හොඳ නැද්ද? ඔව් ටිකක් හොඳ නෑ. ඒකේ අහිතකර කිරණ එනවා. UV කිරණ කියලා දෙනවා. ඒවා එනවා. ඒ නිසා එකක් ඉස්සරහා ඉන්න නම් හොඳ නැහැ ඇත්තටම. හරි. ඔව් සර්. මල්ටිමීඩියා ප්‍රොජෙක්ට්. ඒකට පුතා අපි කියන්නේ බහුමාධ්‍ය. ඒකට සිංහලෙන් කියන්නේ බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියලා තමයි අපි මේකට සිංහලෙන් කියන්නේ. කොහොම මගේ පැටව ටික බලමු. කැමරා ටික කො. බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය. කොටිරන්න කැමරා නැහැ කිව්වනේ. සිහත්ගේ කැමරා තියෙනවා. සිනෙත්ගේ කැමරා කො? ඔය කැමරා නැති යනම් පුතේ මං කියන ලබන මාසෙ ඉඳන් පන්තිර ගන්න එපා. කැමරා ඔන් කරන්න නැත්නම් වැඩක් නැහැ. මට වල පේන්න ඕන. දසුනිට තේරෙනවද අද පාඩම? තේරෙනා නේ? හරි. දසුනි ඇහෙන්නේ නැද්ද? right. ඉනුදී හරි. තිසර මොකද නේ කරන්නේ? හරි. සීනෙත් මහරි අවෝදි කැලයක් මැද දින්නේ නැහනේ. ගෙදර ඇවිල්ලා. කුඹුරේ ඉඳන් ගෙදරට ඇවිල්ලා අපි ගෙවිලි. හරි. බෝන කොල්ලුවානේ. කුඹුරක් නෙමෙයි. එහෙනම් කැලයක්. හරි. ඉස්සෙල්ද කම්පියුටර් එතනට ගෙනියනවාද? ඒ කියන්නේ මේ බලන්න. ඔන්න ඊගාවට මෙන්න මේ පැත්තට යන්. මෙන්න මෙතෙන්ට යන් අපි. දැන් ඉන්නේ මෙන්න මෙතන. ගබඩා උපාංග. ගබඩා උපාංග කියන තැන තමයි. මේ ගබඩා උපාංග කියන්නේ පුතා අපේ කම්පියුටර් එකේ තියෙන දේවල් ගබඩා කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වතුර ගබඩා කරන්න මොකද්ද ගන්නෙ? වතුර බෝතලයක්. නැත්නම් වතුර ටැංකිය. ටැංකිය. කෑම ගබඩා කරන්නේ මොනවාගෙද? කෑම පෙට්ටිය. කෑම පෙට්ටියක හරි ෆ්‍රිජ් එකේ බත් අකමන්නේ හරි ෆ්‍රිජ් එකේ හරි එක එක බකට් වල ඒ කියන්නේ ගබඩාවක් කියන එක තේරෙනවද? අර දානවා මොනවා හරි. අපි හිතමු මෙහෙම. අපේ කම්පියුටර් එකේ තියෙන සින්දුවක් එහෙම නැත්නම් ෆොටෝ එකක් මෙන්න මේ වගේ දේවල් ගබඩා කරන්න තියෙන්නේ මොනවාද? devices. hard එක devices to store our data. Data means like a photo or like a video, like song. hard disk පොඩි මේ CD වල දන්නව නේද? මේ CD දන්නව නේද? මේ CD වල ගබඩා කරන්න පුළුවන් නේද? CD වල ගබඩා කරන්න පුළුවන් නේද? හරි. එහෙනම් අපිට තියෙනවා ඉස්සල්ලාම හොඳයි ළමයි කීප දෙනෙක් උත්තර කිව්වා සමහර ඒවා. CD DVD Blu-ray ජාතියක් තියෙනවා. DVD ඊගාට තව ජාතියක් තියෙනවා. pen drive hard disk external hard disk Blu-ray ඊගාට ඔයාලා මෙන්න මේව දැකලා තියෙනවද? මෙන්න මේක දැකලා තියෙනවද? මෙන්න මේක මොකද්ද? මේ මොකද්ද? pen drive pen drive එකෙන් මොකද්ද පුතා කරන්නේ අපි? pen drive එකේ ගබඩා pen drive එකේ ගබඩා කරනවා ෆොටෝ වෙන්න පුළුවන්, සින්දු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි වීඩියෝ ඩොකියුමන්ට්. වීඩියෝ එකක් ගේම් එකක් වෙන්න පුළුවන්. pen එකේ ෆිල්ම් එකක් කාටුන් එකක් ගබඩා කරනවා. එතකොට අපි මේකට කියනවා pen drive. hard disk hard disk එකෙන් මොකද කරන්නේ?
hard disk එක කියන්නේ පුතා කම්පියුටර් එක ඇතුලේ. ඔයාලට මම ඉගෙනුවා නේද? ඔව් සර් අපිට ගොඩාක් පෙන්වලා තියෙනවා. ඔව්. කම්පියුටර් 10ක් 15ක්. තමයි මේ hard disk එක තියෙන්නේ. මෙන්න මේ වගේ device එකක් තමයි ඔය hard disk කියන්නේ. මේකෙන් කරන්නේ පුතේ ගබඩා කරනවනේ. ගබඩා කරනවා. මේ බලන්න. මේක ඇතුලේ අපේ කම්පියුටර් එකට අපි දාන සින්දු, ෆොටෝ, වීඩියෝ ඔක්කොම ගබඩා වෙන්නේ මෙන්න මේ hard disk එකේ. මෙන්න මේ hard disk එකේ තමයි අපි කම්පියුටර් එකට දාන සියලුම දේවල් ගබඩා වෙන්නේ. එතකොට මේකත් පුතා ගබඩා උපාංගයක් storage device එකක්. එතකොට සර් ලැප්ටොප් එකක් ගන්න ඕනේ. RAM එක ගබඩා උපාංගයක්ද? එකක් ගන්න. RAM එක දැනට ගන්න එපා. පොඩ්ඩක් තියන්න RAM එක තියන්න. RAM එක ඇදලා ගන්න එපා මෙතෙන්ට. hard එක. hard එක. හරි. සර් ඔව්. සර් hard disk එකක් වෙනම ගන්නකොට ටිකක් ගාණ වැඩි නේ. ඔව් hard එක ගණන් වැඩි සාමාන්‍ය. hard එක. ඊගාවට මේ තව මෙන්න මෙහිම එකක් තියෙනවා. ඔය අපේ මම පොඩි කතාවක් කියනවා අපේ සීයා පුතේ. අපේ සීයා ඉස්කෝලේ යන කාලේ කවුද? අපේ සීයා. කවුද අපේ සීයා? සර්ගේ සීයා. බිල් ඩෝස් කියන්නේ දැන් බිල් ගේට්ස් කියන්නේ පුතේ ගේට් උනේ අපේ සීයාගේ නම බිල් ඩෝස් හරි එතකොට දැන් ගේට්ස් නෙමෙයි ඩෝස් හරි එතකොට ඒගොල්ලෝ ගාව තිබිලා තියෙනවා මෙන්න මේ වගේ ඩිවයිස් එකක් මෙන්න මේ වගේ ඒ කියන්නේ අපේ සීයා සින්දු එහෙම සීයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන් තියෙන මෙන්න මේ වගේ ඩිවයිස් එකක් මොකද්ද මේ floppy disk floppy disk මොකද්ද floppy disk floppy disk device එකක් floppy disk හරි floppy disk එතකොට මේක ඇවිල්ලා චූටි storage device එකක් ඊට පස්සේ ගෑස් පේන්නේ නැද්ද මෙච්චර ලොකු එකකට චූටි කියලා කිව්වේ නෑ device එක ලොකුයි ඒක හරි හැබැයි මේකේ capacity එක පොඩි ඒ කියන්නේ මේක දාන්න පුළුවන් data ප්‍රමාණය ඉතාමත් පොඩ්ඩයි සාමාන්‍ය එක ෆොටෝ එකක් වගේ තමයි එක floppy disk එකකට දාන්න පුළුවන් තේරෙනවද හරිම චුට්ටයි device capacity එක හරි එතකොට අපි එකක් ලියමු floppy disk මම ගන්නම් මෙතෙන්ට floppy disk ඔක්කොම සම්පූර්ණ කරගන්න මෙතන ඉක්මනට සම්පූර්ණ කරගන්න සර්ගේ මම ප්‍රශ්නයක් අහන්නද මොකද්ද සර්ගේ සීයා තාම ජීවිතුන් අතරද ජීවිතුන් අතර නෑ පුතේ සීයා පුතේ floppy disk එකත් එක්කම ගියා පුතේ හරි ඒ කියන්නේ දැන් floppy disk එකත් දැන් භාවිතේ නෑනේ පුතේ ඒතර 100ක් භාවිතේ නෑ පුතේ හරි QR code comments අයිසර් සීයාව සර් මොකටද පාවිච්චි කරේ මොකද්ද පුතේ QR code මොකද්ද QR code එකක් QR code read එක ලං කරාම මේ QR code එක ස්කෑන් කරලා අපිට තොරතුරු වෙනවානේ ඔව් දැන් මෙන්න එකට ඒක මොනක්ද ලියලා නෑනේ දැන් පුතා අහන්නේ කොහොමද තොරතුරු එන්නේ කියලා නේ හරි හොඳ ප්‍රශ්නයක් ඒ පුතා අහන්නේ ඇත්තටම පුතේ මේ QR code එකක් කියන එක පුතේ දැන් මම උදාහරණයක් විදිහට වනේ පුතා හොඳ ප්‍රශ්නයක් අහනවා අන්න ඒ වගේ වැදගත් ප්‍රශ්න අහනවා 100 මෙරිච් ඒවයි අහන්නේ පුතේ ගොම් ප්‍රශ්න මේ බලන්න දැන් මේ පුතා අහනවා QR code එකක් ස්කෑන් කරාම කොහෙන්ද ඒවා එන්නේ කියලා මෙහෙමයි පුතේ හරි දැන් මේ QR code දෙකක් මම ගත්තොත් දැන් උදාහරණයක් විදිහට මේ තියෙන්නේ උඩ තියෙන එක QR code එකක් මේ බලන්න නැත්නම් මේකෙම QR code දෙකක් තියෙනවා මේ බලන්න මේකම ගමු මෙතනම QR code දෙකක් තියෙනවා හොඳට බලන්න ඔයාලට පේන්නේ මේ දෙකම නිකන් එකයි වගේ නේද පේන්නේ ඔය දෙක එකක් වගේ තිබ්බට හොඳට බැලුවොත් පුතේ ඔය දෙකක් හොඳට බලන්න හොඳට හරියටම පේන්නේ ඔව් සර් දෙකක් අමාර දැන් හොඳට පේනවා ඔව් සර් දෙකක් තමයි ඔව් සර් ඒවල සමහර වෙලාවට ඩොට්ස් වෙනස් වෙනවා ඒක චූටි ඇත්තට මේක සංකේතයක් ඒ කියන්නේ මේක කැමරාවකට ස්කෑන් කරාම ඒ ඇතුළේ නිකන් චූටි තිත් වගේ තියෙනවා නේද
ඒක තමයි ටෙක්නොලොජි එක කියන්නේ. ඒක තමයි තාක්ෂණය කියන්නේ. ඒ අපේ කැමරා එකට පුළුවන් ඒ තිත් තියෙන තැන අනුව ඒ තිත් තියෙන විදිහ අනුව ඒක ඇතුලේ ඒ සංකේතාත්මකව දෙයක් හංගලා තියෙනවා. හරි. අපි මෙහෙම ස්කෑන් කරාම මේ අපේ ඩිවයිස් එකට මේ කම්පියුටර් එකට පුළුවන් ඒ කෝඩ් එකේ තියෙන්නේ මොකක්ද කියලා හොයාගන්න. ඒක තමයි ටෙක්නොලොජි කියන්නේ පුතේ. හරි. හරි. ඒක තමයි ටෙක්නොලොජි කියන්නේ. හරි. ඒ කෝඩ් එකේ තියෙන දේ අඳුන ගන්න පුළුවන්. හරියට නිකන් උදාහරණයක් විදිහට මම අර මතකද අපි අර මේ සර්ච් එන්ජින් එකෙන් සර්ච් කරේ මලක ෆොටෝ එකක් ගහලා සර්ච් කරාම ඔව් සර්. මතකද මේ පිටි බෝතලේ මතකද පවුඩර් එකක් කියලා එයා හොයාගත්තා මතකද හරි ආන් ඒ වගේ මෙයාට පුළුවන් අපේ කැමරා එකට පුළුවන් මේ QR කෝඩ් එකේ තියෙන දේ අඳුර ගන්න. මම ඔයාලට මේකේ ෆොටෝ එකක් දාන්නම් ගෲප් එකට. ඔයාලා බලන්න මේ දෙක එකක්ද නැත්නම් දෙකක්ද කියලා බලන්න. හොඳේ? මම ෆොටෝ එකක් දාන්න හොඳට බලන්න මේක එකක්ද දෙකක්ද කියලා හොඳට බලන්න ඔයාලා. හොඳේ? සර් දැන්ද බලන්නේ? දැන් බලන්න එපා. ඉක්මනට දැන් මේක ලියා ගන්න. පන්ති ඉවරුනහම බලන්න. හොඳේ? ඔය ස්ටෝරේජ් ඩිවයිස් ටික ලියා ගන්නකෝ. හොඳ පුතාලාගේ. සර් ලිව්වා. ඔන්න මම ගෲප් එකට ෆොටෝ එකක් දාන්න. ඔයාලට පුළුවන් ඒක දිහා හොඳට බලන්න. හරි? එකක්ද දෙකක්ද කියලා බලන්න ඈ. සියුම්ම බලන්න ඕන. එතකොට ඔයාලට තේරෙනවා ඒක ෆොටෝ දෙකක් කියලා. එක වගේ පේනකොට ඒක නිකන් දෙකක්. හරි? right. හරි. floppy disk. ඊළඟට තව මෙතෙන් තව devices දෙකක් ලියා ගන්න හොඳ පුතාලාගේ. මෙතෙන්ට තව එකක් ලියන්න පුතේ. මෙන්න මෙහෙම. ඔයාලා ඔය දැකලා තියෙනවද ඔය ෆෝන් වල එහෙම තියෙනවා මෙන්න මෙහෙම එකක්. චූටි මෙමරි කාඩ් දැකලා තියෙනවද? චූටි මෙමරි yes sir. මම ඒවට අපි කියලා මම පෙන්නන්නම්. හොඳේ? මම පෙන්නන්නම්. ඔය ෆෝන් වල තියෙන මෙමරි කාඩ් එකට කියනවා micro SD කාඩ් කියලා. හරි. මම SD කාඩ් එකේ micro SD කාඩ් එකකුයි පෙන්නන්නම් පුතාලට. දැනට මේ දෙක සටහන් කරගන්න කොහොමද පුතාලාගේ? SD කාඩ් micro SD කාඩ්. හරි. ඔව් සර්. කොලියන්න. කො දැම්මට ළමයි පෙන්නන්න. පොත පෙන්නන්න කෑ ගහන්න එපා පොඩ්ඩක් ඉන්න. කො පොත පෙන්නන්න ඉක්මනට. කැමරාවට පොත පෙන්නන්න. 8 hours. මිනුප පල්ලයට දාන්න පොත. සහිරු හොඳයි, හරිම ලස්සනයි. තිසර හොඳයි. සේතික හොඳයි. ලියලා තියෙනවා මට පේනවා. කිසඳු හොඳයි. Excuse me sir. පුතේ අංජනා හොඳයි. අංජනා මට මේ සිනෙත්ම ෆොටෝ එකක් දාන්න. හොඳේ? හසරල් හොඳයි. සකිත් මින්දුල ලියලා තියෙනවා. ලියලා තියෙනවා. බෝනුක මීනුල ෆ්ලාවියෝ හොඳයි. දෙව්දු කො සිනෙත් පොතකෝ සිනෙත් පන්ති ඉන්නවද? සිනෙත් කතා කරන්න. හරි සිනෙත් හරි. මේ කැමරා නම් ඔන් වෙන්න ඕන. මට තරහ යනවා දැන් මේ කැමරා ඔෆ් කරන් ඉන්නයි දකිද්දි. හරි. තිරන්නේ හරි, ඉනුදි හරි, අහිෂ කවන් හරි, යසත් හරි, සෙනුදි හරි. කිසඳු පල්ලෙහාට දාන්න, මෙනුල හරි පල්ලෙහාට දාන්න, තිනුලි පල්ලෙහාට දාන්න, සමනලි පල්ලෙහාට දාන්න. කො ජනුත් කො එහා පැත්ත? කොලංකාන් හොඳයි. ජනුත් කප ලියලා තියන්නේ ඇයි ඒ? හරි කො බලමු එහා පැත්තේ ළමයි ටික. අශේනාල් මිහිසර පල්ලෙහාට දාන්න, අනුහස් පල්ලෙහාට දාන්න පුතා පොත. සිහත් හරි පල්ලෙහාට දාන්න, තීක්ෂණ පල්ලෙහාට දාන්න, ජිනේවර පල්ලෙහාට දාන්න, බිසක්ක පල්ලෙහාට දාන්න, ජනිරු පල්ලෙහාට දාන්න. හරි. ඔය ටික පාඩම් කරගෙන ලබන හදී පන්ති එන්න ඕන. පාඩම් කරනද?
එපා. ලබන සතියේ එක්සෑම් එකක් තියෙනවා. මේ ටෙස්ට් පේපර් එකක් තියෙනවා. ඒකේ ලකුණු ටික ගෲප් වලට දානවා ඈ. ලැජ්ජාව වෙන්න එපා ඈ. ලකුණු ඔක්කොම දානවා ගෲප් එකට. ඊට පස්සේ අරයාගේ ලකුණු වැඩි, මගේ ලකුණු අඩුයි, අම්බෝ එහෙම කියාගෙන එන්න එපා ඈ. හරි? ලකුණු තමන් මහන්සිලා තමන් ලකුණු ටික තමන්ගේ ලකුණු ගන්නවා. හරි? පාඩම් කරන අඩුවේ ඔක්කොම දැනගනි ඈ ලකුණු. හරි. ඔන්ලයින් පේපර් එකක්ද සර්? ඔන්ලයින් පේපර් එක. හරි. ලෑස්ති වෙන්න ඕන. ඒ කියන්නේ ලබන සතියේ පන්ති වෙලාවේ නෙමෙයි. පන්ති වෙලාවේ රිවිෂන් එක සාමාන්‍ය විදිහට තියෙනවා. පේපර් එකකුත් දෙනවා. හරි. වෙනම වෙලාවල් ගන්නවා. හරි. ලබන සතියේ පාඩම් කරන දින එකක් දෙනවා. හරි. රයිට්. ලෑස්තිලා ඉන්න. හරි. එහෙනම් දැන් කාලා බීලා පුතේ. හොඳට තව පන්ති ණයට යන්න නැත්තම් ස්පොට් ටෙස්ට් එකේ ලකුණු දෙන්නේ නැද්ද? ස්පොට් ටෙස්ට් එකේ ලකුණු දෙන්නේ නැහැ. ඒකේ ලකුණු දෙන්නේ නැහැ. හොඳේ. ස්පොට් ටෙස්ට් එකේ ලකුණු දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න පහින් මොනවා ලකුණු දෙන්න. හරි. එහෙනම් ඔයාලා කාලා බීලා ඉගෙන ගන්න වැඩ කටයුතු වල නිරත වෙන්න. සර් ඩවුන්ලෝඩ් කරන එක ආයිබෝවන් මම අදට පන්ති තියන ඩවුන්ලෝඩ් කරන එක අයබෝවන්